සියලුම දෙනා සාධනාවයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම උදෙසා සියලුම දෙනා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නමෝ නමෝ බුද්ධ දිවාකරාය. නමෝ නමෝ ගෝතම චන්දිමාය. නමෝ නමෝ නන්ත ගුණන්නවාය. නමෝ නමෝ සාක්‍ය නන්දනාය. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසබං. ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි.
වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. මහනගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඇමතිතුමා පාටලී චම්පික රණවක මහත්මයා, ලේකම්තුමා නිහාල් රූපසිංහ මහත්මයා, උපදේශකතුමා විද්‍යා අමරපාල මහත්මයා ඇතුළු මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සහභාගී වෙච්ච සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති ඒ දසදහසක් ලෝක ධාතුවේ විසින්නා වූ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම පින්වතුනි තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන් දෙදිච්ච ඒ සියලුම ඥාතිත මිත්‍රාදීන්ව සිහිපත් කරගෙන මේ ස්ථාන භූමියන් මේ ආයතනයන් රාජකාරී කටයුත්තේදීලා එමිය පරිලෝකියා වූ ඒ පිරිස සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ උත්තම පිරිස දැකගෙන සිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුගත මොදිත වෙන්න කියලා. එහෙමනම් පින්වතුනි, මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजन्स सुनन्तु सग्मुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා අධිෂ්ඨාන කරගන්න. අනාදිමත් සංසාරේ ඉඳලා එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා ඒ අසත්පුරුෂ ධර්මයන් හිතේ තියාගෙන රාග ద్వේෂ මෝහයන්ගෙන් පෙළි ඉන්න වෙලාවේදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ඒ උත්තම ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් හිංසාවක්, පීඩාවක්, නින්දාවක්, උපහාසයක්, අපහාසයක් සිද්ධ වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටිනසේක්වා කියලා ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න පළමු කොට ඒ වගේම පින්විතනි අධිෂ්ඨාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් උපති මණ්ඩිත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියන ඒ උත්තරීතර අධිෂ්ඨානයෙන් යුක්තව සීලමු දෙනා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි පින්වතුනි, දේශනාව ආරම්භ කරන්නට කලින් පුංචි දෙයක් තියෙනවා ඔබට කියන්න. ඒ තමයි අපි අද මේ ස්ථානයට හැම කෙනෙක්ම රැස් වෙලා ඉන්නේ නිවන් දකින්න දහමක් ශ්‍රවණය කරා. ඒ කියන්නේ පින්වතුනි ඔබගේ හිත මේ ලෝකෙට ඇලිලා තියෙන ස්වභාවයෙන් ගලවන්න. එතන පළමු කොට මම ඔබට කියන්නේ මම පැවිදි වුණේ නිවන් දකින්න. එතන මම මනුස්ස වාසයට ප්‍රිය කෙනෙක් නෙමෙයි. මම කැලෙන් එළියට එන්නේ ඔබ වගේ පිරිසකට අනුග්‍රහ දක්වන්න විතරයි.
මේ අනුග්‍රහ දක්වලා මම නැවත කැලේට යනවා. මොකද පින්වතුනි මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනකම මම ගොඩාක් දැනගෙන ඉන්න කෙනෙක්. ඒක නිසා මම අද ඔබට ආවේ පින්වතුනි ඇලෙන්න බන කියන්නේ නෙමෙයි. ගැලවෙන්න බන කියන්නේ. ඒක නිසා මේ සද්ධර්ම දේශනාව තුළ සමහර විට ඔබගේ පුංචි හිත රිදවීම් වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඔය තුවාලෙට පොඩ්ඩක් රිදුනත් කමක් නැහැ. තුවාලෙට අද හොඳට සුද්ධ කරලා බේත් ටික දාගත්තොත් කකුල කපන්න නැතුව බේර ගන්න පුළුවන්. නැත්තම් අන්තිමට කකුල කපලා තමයි පින්වතුනි විනාශයට යන්න වෙන්නේ. ඒක නිසා මේ කියන දේවල් මනාකොට ශ්‍රවණය කරන්න. මම ඔබගේ කාලය නාස්ති කරන්නවත් මගේ කාලය නාස්ති කරගන්නවත් නෙමෙයි මෙතනට ආවේ. ඒක නිසා කියන දේ ටිකක් බොහොම ගැඹුරින් තේරුම් ගන්න පින්වතුනි. මොකද තථාගතයන් වහන්සේගේ ධර්මය තමයි අපි දේශනා කරන්නේ. එතකොට මේව උඩින් පල්ලෙන් ගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒක නිසා ගැලවෙන්න ධර්ම කතා කරන්නේ. ඒක නිසා ගැලවෙන්න උත්සාහ කරන්න මේ වෙලාවේ. මම ඔබට හැම එකක්ම පෙන්නලා දෙන්නම් පින්වතුනි. ඔබට අවසානයේදී අත් වෙන්න යන ඉරණම මොකද්ද කියලා. අපිට අද කිසිම තේරුමක් නැතුව අපි මේ ජීවත් වෙන්නේ. තේරුමක් නැතුව ජීවත් වෙන කාලයක් තමයි පින්වතුනි මේ තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා අපි බොහොම තේරුමක් ඇතුව තමයි ජීවත් වෙන්නේ කියලා. අපි හිතාගෙන ඉන්නවා පින්වතුනි අපිට මෙච්චර දේවල් තියෙනවා කියලා. මම ඔය තියෙන හැම එකකින්ම ඔබට ලැබෙන්න තියෙන දේ පෙන්වන්නම්. ඔය ගොඩ ගහගත්ත ඔය ගොඩ නගාගෙන යන හැම එකකින්ම ඔබට හම් වෙන්න තියෙන දේ මම පෙන්වන්නම්. අන්න එතකොට ඔබ තීරණය කරන්න පින්වතුනි මොකද්ද මේ යායුතු මඟ කියලා. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකම් පින්වතුනි අපි මේ එකක්වත් දන්නේ නැහැ. මොකද උන්වහන්සේට විතරක් ගෝචර වෙච්ච උන්වහන්සේට විතරක් පේන දේවල් මේ විශ්ව ධාතුවේ තියෙනවා. එතකොට උන්වහන්සේට විතරක් පේන උන්වහන්සේගේ මහා ඥාන ශක්තියට පේන දේවල් මිනිස්සෙන්ට පේන්නේ නැති වුනහම සමහර මිනිස්සු හිතා ගන්නවා පින්වතුනි ඒ දේවල් නැහැ කියලා මේ ලෝකේ. ඒ දේවල් නැහැ කියලා වැටලා පින්වතුනි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටලා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. නත්ති දින්නං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුඛට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ නත්ති පාතා නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. දානය කියන එකේ විපාක නැත. ඔය ආදී වශයෙන් ඇවිදින්න පින්වතුනි අවසාන වශයෙන් තියෙන එකක් තියෙනවා තථාගතයන් වහන්සේලා වනාහි. තථාගතයන් වහන්සේලා වගේ මේ ලෝකයේ හරියාකාරව තතු ලෙස දැනගෙන ලෝකෙට දේශනා කරන මහා උත්තමයේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. අපි වගේම තමයි මේ ලෝකෙට පහළ වෙන හැම කෙනෙක්ම. අපිට පේන්නේ නැත්නම් තව කෙනෙකුට කොහේ පේන්නද? එහෙනම් අපි කාටවත් පේන්නේ නැත්නම් ඔය කට්ටිය කොහෙද ඉන්නේ? ඔන්න ඔය මතයට වැටිච්ච. ඕපපාතිකව සත්තු උපදින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. දෙවිවරු කොහෙද ඉන්නේ? බ්‍රහ්මයෝ කොහෙද ඉන්නේ? ඔය ඔක්කොම බොරු කතා, පෙරේතයෝ කොහෙද ඉන්නේ? නිරිසත්ත්වයෝ කොහෙද ඉන්නේ? ඉන්නවනම් පේන්නේ ඉන්නේ. ආදී වශයෙන් පින්වතුනි මහා මිත්‍යා දෘෂ්ටි වලට වැටලා කටයුතු කරන පිරිසේ ඉන්නවා. ඔබවත් ටික ටික උතන්ට ඇදලා දාගන්න තමයි හැම කෙනෙක්ම හදන්නේ. මොකද හේතුව පින්වතුනි මේ ලෝකයේ තියෙන සාරත්වයේ උලා කන්න පටන් ගත්ත කෙනා සාරයි කියලා යම් අවස්ථාවක දෘෂ්ටිගත වුණා නම් ඒක උලා කන එක තමයි කරන්නේ. මුළු ලෝකෙම තියෙන ලොකුම කෑල්ල මං කඩා ගන්නවා කියලා හිතාගෙන තමයි පින්වතුනි කටයුතු කරන්නේ. පොඩි කාලේ ඉඳලම තමන්ගේ දරුවට උගන්වන්නේ ලෝකේ තියෙන ලොකුම කෑල්ල කඩා ගන්න. පුතේ මේ ලෝකේ අපි වශයෙන් තියෙනවා අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් උඹට තියෙන ඕනේ උත්සාහය වීර්යය විතරයි. පුළුවන් තරම් කඩපම් පුතේ මම මෙච්චරයි කඩාගත්තේ එතනින් එහාට උඹ කඩාගන්නේ නැගපම් පුතේ මගේ කරවුර නැගලා මගේ කරවුර ඉඳලා ඉතුරු ලෝකේ කෑල්ල කඩාගන්නේ. ඕක තමයි පින්වතුනි අපි පුංචි කාලේ ඉඳලා දරුවන්ට උගන්වන්නේ. පුතේ උඹ එක උනේ නැද්ද? ඇයි උඹ එක උනේ නැත්තේ? එතකොට එක උනේ නැත්තේ ඇයි කියලා අහුවාම එක දරුවෙක් කියනවලු පින්වතුනි. ඒ දරුවා මේ දහම අහලා ඉවරලා ඒ දරුවට හොඳ දහම් අවබෝධයක් තියෙන දරුවෙක්. ඒ තාත්තා ඇහුවාම ඇයි පුතේ එක උන්නේ නැත්තේ කියලා. තාත්තේ මං එක වුණා නම් දෙක වෙච්ච දරුවාගේ තාත්තා අද අඬනව නේද කියලා. එක එකව පින්වතුනි මේ විදිහට එක එකව පරෙමින් යන වැඩපිළිවෙලක ජීවත් වෙන්නේ. මේ කිසිම අවබෝධයක නෙමෙයි මේ ජීවිත ගත කරන්නේ අන්තිමට. මම ඔබට පෙන්නලා දෙන්නම් එහෙම ජීවත් වෙන අයට මොකද වෙන්නේ කියලා. හැබැයි මම මේ කියන්න හදන එකක්වත් පින්වතුනි තථාගතයන් වහන්සේගේ කාලේ වෙච්ච නෙමෙයි. නැත්තම් කෙනෙකුට කියන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ කාලේ නම් ඉතින් ඔච්චර ඈත කාලෙක ඕවා වෙන්න පුළුවන්. දැන් නම් ඕවා කොහේ වෙන්නද? දැන් ඔය කට්ටිය ඇත්තෙත් නැහැ කියලා.
පින්වතුනි මැරෙන කෙනාගේ වැඩි හරියක් අපාගත වෙනවා. වැඩි හරියක් 90%කට එහා පැන 99%ක් කිව්වොත් වැරදි නෑ. එක්ක තිරිසන් යෝනි එහෙම නැත්නම් പ്രേතනිකායේ තමයි පිටුදෙන වැඩි හරියක් දෙනවා ගිහිල්ලා උපදින්නේ. ඊතුරු ශේෂයේ ගිහිල්ලා උපදිනවා අවිත්‍ය මහ නරක ආදී වල. හැබැයි අපි හිතාගෙන ඉන්නේ පිටුදෙන අපේ අම්මයි තාත්තයි මැරුණට පස්සේ අනේ දිව්‍ය ලෝකෙ ගියා අපේ තාත්තා මෙච්චර දේවල් කළා කියලා. ලිස්ට් එකක් ලියලා දෙන්න කිව්වොත් එහෙම තාත්තා කරපු දේවල් පිටුදෙන එක පුස්කප් කොලේක ලියන්න පුළුවන් නේද ලිස්ට් එක? තාත්තා මෙහෙම කළා කියලා. හැබැයි තාත්තා කරපු පව් කන්දරාව ලියන්න කිව්වොත් එහෙම මාගලක් දිගහැරලා දෙන්න වෙනව නේද ලියන්න. ඒ තරමට පව් කරලා ඉන්න අද ඔබ උදේ ඉඳලා මේ මෙතනට එනකන් කොච්චර පව් කළාද කියලා ඔබ දන්නවද? අද ඔබ උදේ වාහනේට නැග්ගේ වෙලේ ඉඳලා කී දෙනෙකුට බැන්නද කියලා ඔබ දන්නවද මේ වාහනේ යන ගමනේදී? එක්කෙනෙක් හෝන් එකක් Tamanට ගැහුවා කියලා කොච්චර දේශසහගතව හැසිරුණාද කියලා ඔබ දන්නවද? පින්වතුනි දේශය කියලා කියන්නේ මහා ගිනි තියෙන තැන උපදින තියෙන තැන. ඔබට දේශය ඇති වෙච්ච වෙලාවේදී බලන්න පින්වතුනි පපුවේ ගිනි ජාලා නැగి එන හැටි. යම් අවස්ථාවක ඔබට තිබුණා නම් එහෙම ඉරිදියක් මොකක් හරි පුණ්‍ය ඉරිදියක් හරි තිබ්බනම් වාහනයක් අල්ලලා පොලේ ගහන්න. ඔබ අද එනකොට කී දෙනෙක් පොලේ ගහලා යද්ද කියලා හිතන බලන්න. ඒ තරම් මහ ගින්නක් ඔබගේ හිතේ ජනිත වෙනකොට පින්වතුනි ඒ ගින්න කියන එක හැම මොහොතෙම හොඳට මතක තියාගන්න පින්වතුනි අපිට සම්පස්සයක් කියන එක ගොඩ නැගෙනකොට හිතටයි ගතටයි වටටයි මහා ශක්තියක් නිකුත් වෙනවා. ඔය හිතට නිකුත් වෙන ශක්තියෙන් තමයි පින්වතුනි භව සකස් වෙන්නේ අපිට. කර්ම භවය කියන තැන සකස් වෙන්නේ යන්නේ එතනින්. ගතට නිකුත් වෙන එකෙන් තමයි පින්වතුනි මේ ඇඟේ තියෙන රාග දේශ මොහයන්ට අනුරූපව හැදිලෙන වාපිත් සෙම් කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ. වටට නිකුත් වෙන එකෙන් තමයි පින්වතුනි සබාධම කියන එක හැදෙන්නේ. ඔබ සබාධම කියලා කියනවා. සබාධම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව. සබාධම කියලා කියන්නේ පින්වතුනි ස්වභාවය. ස්ව කියන්නේ තමන්ගේ භාවයේ දැරීම තමයි සබාධම කියලා කියන්නේ. නිකම් මේ සබාධම කියන එක උඩින් වැටෙන එකක් නෙමෙයි. ස්වභාවයේ දරන විදිහ. එහෙනම් ඔබ මේ ලෝකෙට නිකුත් කරන ශක්තිය තමයි පිටුතුනි ඔබ වටා කැරකි තියෙන්නේ. ඒකෙන් තමයි සබාධම කියන එක නිර්මාණය වෙන්නේ. පැයක එකහමාරක ධර්ම දේශනාවකින් මට ওই ටික කියන්න බෑ. CD තියෙනවා පිටුතුනි ඒව අහන්න. ඒව ඇහුවට පස්සේ ඔබට තේරෙයි මේ සබාධම ගසගල කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ගොඩක් පිරිස හිතාගෙන ඉන්නේ ගස්ගල් කියන ඒවා ඉබේ නිර්මාණය වෙනවා කියලා. ගහක් ගලක්වත් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙන්නේ නැහැ. ඉබේ නිර්මාණය වෙනවා නම් ආකාශමික වාදයේ දේශනා කරපු කෙනෙක් බවට පත් වෙනවා තථාගතයන් වහන්සේ. කිසිම දෙයක් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙලා නැහැ. මම ඔබට පෙන්වන්නම් පින්වතුනි. ඔබට වෙන්න යන දේත් මම පෙන්වන්නම්. ඒකයි මම කිව්වේ සමහර වෙලාවට මම කියන දේවල් රිදෙන්න පුළුවන්. ජනාධිපතිතුමා ඇවිදලා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළත් මට කියන්න තියෙන ටික තමයි මම කියන්නේ. මම ඔබට හැමතිස්සෙම කියන්නේ පින්වතුනි දන් කුඩ ටිකකිනුත් පුළුවන් මේ ශරීරය පවත්වාගෙන යන්න රජගෙදරපත් අවශ්‍ය නැහැ. ඒක යථාර්ථයම දැනගන්න පින්වතුනි. අන්තිමට නැත්තම් වෙන්නේ ඔබට මහා විනාශයක්. ඔබ මහා විනාශයකට උරුමකම් කරපු කියපු පිරිසක්. ඔබ දැන් මලොත් එහෙම පින්වතුනි ඔබට යන්න තියෙන තැන හොයාගන්න බැරි වෙනවා. ඒවල අපි ඉන්නේ හරි උජාරු වෙන්නේ නේද? මට මෙච්චර තියෙනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. පුත්‍ර මදයෙන් මත් වෙලා ඉන්නවා. පුත්‍ර මදය කිව්වේ මට මෙච්චර පුතාලේ ඉන්නවා මට මෙච්චර සේවකයෝ ඉන්නවා මගේ යටතේ මෙච්චරක් කට්ටිය වැඩ කරනවා මෙන්න මේ අය තමයි මගේ පිරිස ආදි වශයෙන් මහා පිරිස් බලයෙන් මත් වෙලා ඉන්නවා පිරිසක්. නැත්තම් මට මෙච්චර මිනිස්සු ඉන්නවා මගේ වටේ කියලා. ධනම් මත්ති මට යාන වාහන මෙච්චරක් තියෙනවා මට මෙන්න මෙච්චර දේවල් තියෙනවා මේ දේපොළ ටික ඔක්කොම මගේ අරහේ තියෙන තේවත්තත් මගේ මෙහි තියෙන රබර්වත්තත් මගේ. ආදි වශයෙන් පිඟුතුනි ධන බලයෙන් මත් වෙලා ඉන්නවා. ඉතින් පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති මේ බාලයා හෙවත් මේ සද්ධර්මයේ ශ්‍රවණය නොකරපු පුද්ගලයා අසුතවා පුතුක්ජනෝ කියලා ඉන්න පුතක්ජන මට්ටමේ ඉන්න මේ බාල පුද්ගලයා පිටුතුනි හැමතිස්සෙම අර දිහා බල සතුටු වෙනවා. හිතනවා අනේ මට මෙච්චරක් තියෙනවා අරකට එච්චර නෑනේ මට නෙමේ තියෙන්නේ. මේ බලපංකෝ මගේ ගොඩේ ලොකු. ඔහොම ගොඩක ගහ ජීවත් වෙන ක්‍රමවේදයක ඉන්නවා. අත්තාහි අත්තනෝ නත්ති. කුතෝ පුත්තෝ කුතෝ දන. මරණය වෙන වෙලාවේ පිටුතුනි Tamanට Tamanගේවත් පිහිටක් නැති වෙලාවට කුතෝ පුත්තෝ කුතෝ දන මොන ධනයක්ද මොන පිරිසක්ද එන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පිටුතුනි මේ කය කැඩිලා ගියාට පස්සේ හුලඟට අහුවෙච්ච පරණලාපතක් වගේ කියලා. උඩ හුලඟට අහුවෙච්ච පරණලාපතක් කියලා කියන්නේ පිටුතුනි අර කොලේ දිරලා ගිහිල්ලා යන්තම් සිවිය විතරක් ඉතුරු වෙච්ච අවස්ථාව. උඩ හුලඟට ඕක අහු වුණාට පස්සේ හුලඟ මේ අතට හැමද්දි මේ අතට යනවා. කර්ම ප්‍රවාහයට අහු වෙනවා පිටුතුනි කර්ම ප්‍රවාහයට අහු වෙවි එතනට දුවනවා මෙතනට යනවා මහ විනාශක උරුමයක් ඔය ගන්න යන්නේ. තථාගත ධම්ම හරියට අවබෝධ කරගත්තේ නැති පිරිස තථාගතයන් වහන්සේ ලෝකෙට පහළුනේ ඇයි කියලා දන්නේ නැති පිරිසට පිඟුතුනි මහා විනාශයක් සිද්ධ වෙන්නේ. ඔන්න ඔය පණිවිඩය ලෝකෙට දෙන්න තමයි මම ධම්ම දේශනා කරන්නේ. ඒකයි මම කිව්වේ මගේ කාලේ මට ගොඩාක් වටිනවා.
මොකද මම තව එක මොහොතක් ජීවත් වෙන්න කියන එක මම දන්නේ නැහැ. ඒක නිසා වහ මට ඕනේ පිඟුතුනි මේ ඵල පූර්ණේ කරගන්න. මම ඔබට කියන්නේ මම තථාගතයන් වහන්සේට වෙච්ච ණයක් තියෙනවා පිඟුතුනි මේසා ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න මාර්ගය වටහලා දුන්නේ මට උන්වහන්සේ. ඒක නිසායි මම ඔබට දහම් දෙසන්නේ. පුළුවන් නම් මේව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මම පෙන්වන්නම් ඔබට වෙන්නේ යන දේ. තථාගතයන් වහන්සේ නියමිතට පස් ටිකක් කරන් දේශනා කරපු දේ ඔබ හොඳටම දන්නවනේ. හැබැයි ඔක උඩින් පල්ලෙන් ගත්තා. හැබැයි බුද්ධ වචනේ කියන එක උඩින් පල්ලෙන් ගත්ත හැම කෙනාම පිඟුතුනි මහ විනාශයකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුමාන වශයෙන් නෙමෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරන්නේ. දැකලා දේශනා කරන්නේ. ඕක මෙහෙම වෙයිද දන්නේ නැහැ කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ වෙන දේ කියන්නේ මේක වෙනවා ඒකාන්තයෙන්. මේ නියමිතට ගත්ත පස් ටිකෙන් උන්වහන්සේ කිව්වේ මේ නියමිතේ ප්‍රමාණයට විතරයි සුගතිගාමී වෙන්නේ. මහ පොළවේ තියෙන වැලි කැට ගන්නට දුගතිගාමී වෙනවා. හීන්දාඩිය දාන්නේ නැද්ද ඔබට? දැන් දොස්තර කෙනෙක් කෝල් කරලා ඔබට කිව්වොත් එහෙම පින්වතුනි ඔබට පිළිකාවක් කියලා. දැන් හීන්දාඩිය දාන්නේ නැද්ද ඔබට? එහෙනම් ඊට වඩා එහා ගිය එකක් නේද තථාගතයන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. මෙච්චරයි සුගතිගාමී වෙන්නේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්නට දුගතිගාමී වෙනවා. පින්වතුනි මේ සක්වලට ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31කින් ලෝක 4යි තියෙන දුගතිගාමී වෙනේවා. ඉතින් හිතන්න බලන්න. ඒ ලෝක 4ට යනවා පොළවේ තියෙන වැලි කැට ගන්නට පිරිස. පොඩි දෙයක්ද ඒ කියන්නේ. දැන් ඔබට හිතන්න පුළුවන් මන් නම් ඉතින් පින් කරනවා මම පොයට සිල්ුත් ගන්න යනවා. ඒක නිසා මන් නම් ඉන්නේ නියපොත්ත උඩ කියලා. මම ඔබට පෙන්නන්නම් පින්වතුනි ඔබ නියපොත්ත උඩද නැද්ද කියලා ඉන්නේ. මේ නියපොත්ත උඩ තියෙන පස් ටිකේ ලෝක 27ක් නියෝජනය වෙනවා. දැනුත් හිතනවාද ඔබට ඒක ඉන්නවද කියලා? ඔය ලෝක 27න් ලෝක 20ක්ම ඔබට යන්න පුළුවන් තැන් නෙමෙයි. ඒවා බ්‍රහ්ම ලෝක. ඒ කිව්වේ ධානලාභී උතුමන්ට යන්න පුළුවන් තැන්. මෙතන නෑනේ කවුරුත් ධානලාභී පිරිස්. එහෙනම් දැන් ඔබට ඉතුරුලා තියෙන තව ලෝක 7යි නේද? දැන් ඔබට හොඳටම විශ්වාසද ඔබ ඔය ලෝක 7 ඉන්නේ? ඒ කියන්නේ මේ නියපොත් උඩ තියෙන පස් ටිකක් 27කට කඩලා 20ක් අයින් කළාට පස්සේ ඉතුරු වෙන ටිකේ ඔබ ඉන්නවා කියලා විශ්වාසද? එහෙනම් පින්විතනි ඔබට දුක නැද්ද ඔබ ගැන? ඔබ බලන්න ඔබට සල්ලි කීයක් හරි හම්බ කරගන්න පුළුවන් දවසේ ඉඳලා පින්විතනි ඔබ අනුන්ට කර කර හිටියන්නේ. මේව පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. ඇයි මේ මල කුණු පෙරේත වෙන්න හදන්නේ මැරිලා ගිහිල්ලා? කෙලින්ම කුණු පෙරේතයෝ පිටින් අසුචි කන පෙරේත වෙලා උපදින්නේ. ගෙදර ගිහිල්ලා වැසිකිලි වල උස්සලා බලන්න. ඔබට යම් කිසි ධානය ශක්තියක් තියෙන කාලයක. පරපුරේ උන් කොච්චර අසුචි කකා ඉන්නවද කියලා. හැබැයි අපි හිතන් හිටියේ කොහොමද? තුසිත දිව්‍ය බවනේ දිව්‍ය කුමාරයෝ වෙලා ඉපිදලා ඇති කියලා. ඕක තමයි යථාර්ථය. මේ ළඟදී වෙච්ච සිදුවීමක් මම කියන්නම්. ඒක මහත්මියකට දරුණු බඩේ අමාරුවක් හැදුණා. මේකට ප්‍රතිකාර කළා සුව වෙලා නැහැ. අන්තිමට ධානලාභී මේ හොඳ සමාධි මට්ටමක් තියෙන උත්තරමේක ගාවට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේගෙන් ඇහුවලු ස්වාමීනි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේකට හේතුව මොකද්ද? මොකක් හරි කර්ම විපාකයක්ද මේ? අන්න ඒ වෙලාවේ මේ උත්තරමයා සමාධියට යොමු කරලා බැලුවලු පිටුදුනි මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. අන්න ඒ වෙලාවේ මේ උත්තරමයා දකින්නවලු මේ කාන්තාව රාත්‍රියට බත් කාලා නිදාගත්තට පස්සේ මේ කාන්තාවගේ ඥාතිවරියක් මේ හොඳට ගජ රාමයට ලස්සනට ඇඳලා ඔෆීසි ගිය ගෑනු ළමයි මැරිලා මල පෙරේතියක් වෙලා අර කාන්තාවගේ කට ඇතුලෙන් බොක්කට දිව දාලා වමනේ ටික ඇදලා ගන්නවලු රාත්‍රියට බුදුහාඳුරන් කාලේ වෙච්ච එකක් නෙමෙයි මේ අවුරුදු දෙකක් ඇතුළත වෙච්ච කතාවක් මේ කියන්නේ අන්තිමට ඒකට කරන්න ඕන කරුණ කළාට පස්සේ පිංගුතුනි සනීප වෙලා තියෙන අර කාන්තාව දැන් ඔබ මොකද්ද දැන් තීරණය ගන්නෙ? ඔබ හිතනවද ඔබ ඔතනින් මිදිලා ඉන්නේ කියලා? බොහෝම උජාරුවට ලස්සනට ඇඳ පැළඳ කියන කෙනෙක් තමයි එයාත්. අද අන්තිමට අසුචි කනවා, වමනේ කනවා. පින්වතුනි කෝච්චිය ගියාට පස්සේ අත දාලා වැඩක් නැහැ. අස්සය ගියාට පස්සේ ස්ථාලේ වල වැඩක් නැහැ. මේ වෙලාවේ මේක කරගන්න. පැයයිද තියෙන එකමාරයිද තියෙන්නේ පින්වතුනි ඒ වෙලාවෙන් ඔබ හොඳ ප්‍රයෝජන කරගෙන ඔබ අදිස්ථානයක් ඇති කරගන්න. ඔබ දකින සුන්දර ලෝකේ නෙමෙයි මේ ලෝකේ. මේ ලෝක සත්‍යය ඔබ සහ මුලින්ම මුලා කරලා තියෙන්නේ. අපිවත් මුලා කරලා තිබ්බ කාලයක්. ඒකනේ අපිත් එංගලන්තේ වෙලා අවුරුදු 8-10ක් ජීවත් වුණේ. මුලා කරලා තිබුණා.
මේක සාරයි මේක සාරයි මේක සාරයි මේක සාරයි කියලා මුලා කරලා තිබුණා. පින්වතුනි ඔය ඔක්කොම දුක් විඳන්න කමන්නේ මෙච්චර නම්. මේ භවයෙන් පස්සේ ඔක්කොම ඉවර නම් ඔය මොන දුක විඳක් කමන්නේ. නැත්තම් පින්වතුනි ඔබ කලේ මොකද්ද? ඔබට යම් දෙයක් හම්බ කරගන්න පුළුවන්කම ලැබිච්ච දවස් ඉඳලා ඔබ දරුවන්ට කළා, ස්වාමි පුරුෂයන්ට බිරින්දෑවරුන්ට කළා, වටේ පිටේ ඉන්න අයට කළා, අම්මලට තාත්තලට කළා. දැන් කො ඔබට කරගත්ත ටික. දැන් ඔබ කොහෙටද යන්න හදන්නේ? ඔබ දැකලා නැද්ද පින්වතුනි එක ලෝමයක්වත් ඇඟේ නැතුව කුණු වෙලා පණුව හැලෙන බල්ලෝ? ඔබ හිතනවාද ඔය බල්ලා දෙවියන් වහන්සේ මැව්වා කියලා? ඔබ හිතනවාද ඔය බල්ලා උඩින් කඩාපාත් වුණා කියලා? ඔය බල්ලා දැකලා ඔබ කියනවා නේද කම්බුලට අත තියාගෙන අපරාධේ කියලා? ලෝක සත්‍යය හැම කෙනාටම පින්වතුනි අපරාධේ දකින්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයා තමයි පින්වතුනි පෙර අර්ධේ දකින්නේ. ඔය අපරාධ කියන්නේ අපර අර්ධයට. පෙර අර්ධෙත් පොඩ්ඩක් බලන්න. පෙර අර්ධේ දකිද්දී ඔබට තේයි ඔබ පරාද වෙච්ච බව. මොකකටද රාග දේශ මොහයන්ට පරාද වෙච්ච බව. මොකද්ද ඔය පෙර අර්ධේ? අර කුණු හැලෙන කන්න බින්දු මාත්‍රයක්වත් නැති පණුව හැලි හැලි යන බල්ලා. පින්වතුනි එක අත්බැවීමකම වෙඩි ඉස්සෙල්ලා අත්බැවේ මිනිස්සේ. අද බලු වෙලා ඉන්නවා. නිකම් බලු වෙන්නේ නැහැ. මානේන මක්කටෝ අදිමානේන කුක්කුරෝ. මානෙන් වඳුරෙක් වෙනවා. අදිමානෙන් බල්ලෙක් වෙනවා. එහෙනම් මේ අදිමානයටපත් වෙච්ච කෙනෙක්. එහෙනම් ඔබ බලන්න පිටින් ඔබ පිරිසක් ඉස්සරහා අදිමානයටපත් වෙනවද කියලා. පටිච්ච සමුප්පන්න දහම් න්‍යායට අනුව ෆොටෝ එකක් ගහලා තියාගන්න මේ මගේ ඊළඟ අත්බැවේ කියලා. ඕක තමයි ඇත්ත. හැබැයි මේක ඇත්තට කැමති නැති වෙන්න පුළුවන්. නැත්තම් පිටින් මේ අත්දැකීම ගන්න වෙන්නේ මරුණට පස්සේ. මම කොහෙද උපදින්නේ කියන එක. හැබැයි තථාගතයන් වහන්සේ දහම් ගුරුවරයා කියලා පටිච්ච සමුප්පාදේ ඉදිරිපත් කළේ ඒකයි. මෙන්න මේ තුලින් තමයි යන තැන මනාකොට බලා ගන්න කියලා. එහෙනම් යම් කිසි පුද්ගලයෙක් අදිමානයටපත් වෙනා නම් කටයුතු කරන්නේ. ඒ අදිමානයටපත් වුණාට පස්සේ කරන්නේ පිංගුතුනි සත්පුරුෂයන් මහන්සියලා ලෝකෙට දේශනා කරපු සත්බස බැහැර කරනවා. බස බැහැර කරපු නිසා, බස ඉවතලු නිසා, බහලු හේවත් බලු වෙලා උපදිනවා. සත්බස ඉවත දැම්මා. අනේ බුදුහාඳුරු පහළවද නැද්ද කියලා අපි කොහොමද දන්නේ? ඕවා ඉස්සත කරන්න එපා. හොඳට කාලය ඇඳලා ඊට බලන්න. බුදුහාඳුරු එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද මේකප් නොදා ඉන්න? බුදුහාඳුරු එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද හොඳට අඳින්න නැතුව ඉන්න? අපිට පුළුවන් ද වාහන ගන්න නැතුව ඉන්න? ඕනෝක අතහැරලා දාපල්ල. ඉන්නකම් කාලා බිල ඉඳපල්ල කියන අය නැද්ද? අන්න පින්වතුනි සත්බස බැහැර කළා. බැහැර කළා තමන්ගේ බස දුන්නා. එහෙනම් සත්පස බැහැර කළ තමන්ගේ වද දිනුනට පස්සේ අර බහාලු කියන ක්‍රියාකාරීත්වය තුළ බලු වෙලා ඉපදුණා. ඔන්න බලන්න පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය. එහෙනම් මේ උඩින් වැටුණා නෙමෙයි. දැන් එතනින් එහාට මොකද වෙන්නේ? දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ. කුණු වෙලා පණුව හැලෙනවා. ඇයි? පුළුවන් තරම් පින්වතුනි තමන්ගේ කාම ආසාව සංසිඳවා ගැනීම උදෙසා කාමයේ වරදව හැදිරුණා. මේ ස්පර්ශ කාමයේ මේ හංකඩේ මූලික කරගෙන ආස්වාද ලබන්න පටන් ගත්තා. අර ඉන්න කාලේ දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාද ලැබ හිටියා පින්වතුනි. දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ. පණුව ගහලා මුළු ඇඟටම. ඊට පස්සේ පින්වතුනි මිනිසුන්ව තලා පෙලා කටයුතු කළා. දකින්න තන මිනිසුන්ට වාග් ප්‍රහාර ගැහුවා. මිනිසුන්ට නැගී හිටින්න බැරි කළා. ඉහළ තැනකට යන්න හදන එකව පල්ලෙහාට ඇදලා දැම්මා. දැන් මොකද කරන්නේ පින්වතුනි? ඒ කර්මාන රූපය දැන් මිනිස්සෙක් අර බල්ලව දැක ගමන් ගලකින් ගහලා පන්නනවා. ගහන ගල ගිහලා කකුල් වලට වැදිලා පින්වතුනි හැමතිස්සෙම කකුල් දෙකෙන් තුලින් යන්නේ. ඊට පස්සේ අම්මා තාත්තට සැලකුවේ නෑ. එක බින්දු මාත්‍රයක්වත් වැඩි හිටියන්න සැලකුවේ නෑ. අම්මට පින්න කෑවා. මට නෙමෙයි ඉඩම් ලියලා දුන්නේ මල්ලිට ඉඩම් ලියලා දුන්නේ මල්ලිගෙන් මිල්ලගෙන කාපා. ඔය ආදි වශයෙන් අම්මා තාත්තට ওই විදිහට සැලකලි වෙලා පින්වතුනි දැන් කන්න එක බින්දු මාත්‍රයක් නෑ. කරන කලට පව් මිහිදිය මීසේ. මිදින කලට දැන් ගුණ ඉන්නේ නේද? බලන්න ඒ තේරෙන ස්වභාවය දැන්. ඔබ දැකලා තියෙනව නේද මේ වගේ බල්ලෝ? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න පින්වතුනි ඔබ ඔතනින් මිදිලාද ඉන්නේ කියලා. ඔබ ඔතනින් මිදිලා නැත්නම් ඔබ කොහොමද පින්වතුනි සතුටු වෙන්නේ? ඔබ කොහොමද පාටි එකට ගිහලා ඩාන්ස් කරන්නේ? ඒ මොහොතේ ඔබ මලොත් එහෙම තිරිසනෙක් වෙනවනම් ඒ මොහොතේ ඔබ මලොත් එහෙම අසුචි කරන මල පෙරේතෙක් වෙනවනම් ඔබ කොහොමද පින්වතුනි සතුටු වෙන්නේ? මේව පොඩ්ඩක් හිතලා බලන්න. මෙතනින් නික්මුණාට පස්සේ ඉතින් ආයෙ මම ඔබට කතා කරන්නේ නැහැ මේ සම්බන්ධව. අපි ගාවට බල්ලෙක් ආවට පස්සේ මට හිතෙන්නේ එකම එක දෙයයි. මට උඹව කලින් හම්බුණා නම් බේරගන්න තිබුණා. දැන් ඉතින් ඔය තියෙන එකක් කාලා ඵලයක්. වෙන මොනවද කරන් තියෙන්නේ? පිටුදරි බලුවත් බවක් කියන එක ලේසියෙන් ඉවර වෙන එකක් නෙමෙයි.
ඔබ නොදන්නවා වුණාට පින්වතුනි අපිට තියෙනවා ශරීර හතරක්. ශරීර හතරක් තියෙන පිරිස අපි. ඔබට පේන්නේ එකයි. කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා ශරීර හතරක් අපිට තියෙනවා. පේන්න තියෙන්නේ ආහාරජ කය විතරයි. ඕකේ මුලින්ම හටගන්නේ පින්වතුනි ජාතිය කියන වෙලාවේදී හටගන්නේ. ජාතිය කියන්නේ මව් කුසින් ඉපදෙන එකට නෙමෙයි. මේ පිළිබඳ දීර්ඝ විස්තර මේ CD වල තියෙනවා පින්වතුනි යථාකාරීදී ඔබට ලැබෙයි. ඒව අහලා බලන්න. ජාතිය කියලා කියන්නේ මව් කුසින් එළියට එන එකට නෙමෙයි. ජාතිය කියලා තියෙන්නේ අම්මගේ බඩ ඇතුළට රිංග ගන්න එකක් නෙමෙයි. ජාතිය කියලා කියන්නේ පින්වතුනි කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙන වෙලාව. කෙනෙක් චුත වෙච්ච ගමන් ප්‍රතිසන්දි වෙනවා කියලා කියන්නේ කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරන්නේ කතමං චාවුසෝ ජාති යා තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති. එහෙනම් මේ ජාතිය කියන එක මහා දීර්ඝ විදිහට පනවලා තියෙනවා පින්වතුනි තථාගතයන් වහන්සේ. ඔය එක ධර්ම පාඩයක්වත් ඇහිලා නැති පිරිසට හිතන දේවල් තමයි මව් කුසෙන් එනවා අපි අන්න දැන් ජාතිය හම්බුණා. නෑ පින්වතුනි ඒක නෙමෙයි ජාතිය. එහෙනම් අර කියපු කර්මජ ශරීරයේ උපත තමයි ජාති කියලා කිව්වේ. බල්ලෙක් වෙන කෙනෙක්ගේ පින්වතුනි කර්මජ ශරීරයට ආයුෂය තියෙන අවුරුදු ලක්ෂයක් විතර. දැන් හිතන බලන්න කර්මජ ශරීරයට අවුරුදු ලක්ෂයක ආයුෂ තියෙනකොට අපි හිතමුකෝ බල්ලේ ජීවත් වෙනවා කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පළවෙනි අවුරුදු 20 ජීවත් වෙලා මැරෙන බල්ලට මොකද වෙන්නේ? මිනිස්සෙක් වෙනවද? නෑ පිටින් කර්මජ ශරීරයට ආයුෂ තියෙනවා තව. මැරිලා විල්ලා ආයි බල්ලෙක් තමයි. ආයි මැරිලා ආයි මොකද වෙන්නේ? ආයිත් බල්ලෙක් තමයි. එහෙනම් 5000 වතාවක් බල්ලෙක් වෙලා උපදින්න ඕනේ නැද්ද? මහා අපරාධයක් නෙමෙයිද පිටුතුනේ ජීවිත වලට කරගන්න යන්නේ? ඇයි ඔබට සතර පෙර නිමිති පේන්නේ නැත්තේ? ඇයි පෙර නිමිති විදිහට මේවා පේන්නේ නැත්තේ? ඇයි ඔබට අර මූණ කොටරුල් පොතක් වගේ යන ආච්චි කෙනෙක් මූණ රැලි වැටලා අමාරුවෙන් කොන්දක් කුදු කරගෙන හැරමිටියක් ගහන ආච්චි කෙනෙක් තුලින් තමන්ව දැක ගන්න බැරි. මටත් මේ ටික නේද මේ උරුම වෙන්න යන්නේ මම මේ උජාරුවට දඟලට ගියාට. කයේ ශක්තිය තියෙනකම් මම හරි මහා මදයෙන් මත් වෙලා ඉන්නවා. තරුණයෝ තරුණ මදයෙන් මත් වෙලා. රෝද දෙකෙන් යන බයිසිකලේ ඉස්සරහ රෝදේ උස්සගෙන යනවා තරුණ මදයෙන් මත් වෙලා මම තරුණයි බලපල්ලක උඹලට වගේ නෙමෙයි මට. බොහොම තරුණ මදේ තියෙනවා. නිරෝගී කමින් ඉන්න අය ලෙඩ දිහා බල සතුට වෙන උඹලට ලෙඩ මට ලෙඩ නෑනේ බලපංගු මම. පින්වතුනි මේ කයේ තියෙන ලෙඩ ටික ඔබ අහලා බැලුවොත් ඔබ මේවා දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සතාගතයන් වහන්සේ මේ කයට හැදෙන ලෙඩ ಜಾති ටිකක් කියලා තියෙනවා. ලෙඩ ಜಾති මේවා ලෙඩ නෙමෙයි. ලෙඩ ಜಾති. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝජරෝ, කුච්චි රෝගෝ, මුච්චා පක්කන්දිකා, සූලා, විසුචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, රකසා, විතච්චිකා, ලෝහිත පිත්තම්, මදුමේහෝ, අංසා, පිලකා, බගන්දලා, වාත සමුට්ටාන ආබාධා, සෙම්ම සමුට්ටාන ආබාධා තව තියෙනවා ගොඩක්. ඔය ඒඩ්ස් ගැන පවා කියලා තියෙනවා උන්වහන්සේ. වැරදි ලෙස කය පරිහරණයෙන් හැදෙන ලෙඩ කියලා. තව කොච්චර තියෙනවද? ඔය ඔක්කොම ලෙඩ ಜಾති. චක්කු රෝගෝ. ඇස පිළිබඳ විශේෂඥයෙක් ගෙනාව චක්කු රෝග කොච්චර කියයිද? ඉතින් එහෙම කයක් නේද ඔය දරාගෙන ඉන්නේ. මේ කොහොමද පිටුදින නිරෝගීකම ගැන උදම් මනන්නේ අපි? මම නිරෝගී කියලා. දැන් කාටද කියන්න පුළුවන් මෙතන ඉන්නට මට පිළිකාවක් නැහැ කියලා? කවුරු කියන්න එපා මට පිළිකාවක් නැහැ කියලා. කියන්න මට පිළිකාවක් තියෙන බව මම දන්නේ නැහැ. පිළිකාවක් තියෙන බව දැනගන්න කවදාද පරීක්ෂණයට ගියාම. ඒක තමයි පිටුදින ස්වභාවය. පිළිකා සෛලය කියන එක ඔබට කිය ඇති වෙන එකක් නෙමෙයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හා නේ නෙගටිව් තින්කින් නෙමෙයි තනි කරම. ඇත්ත කතා කරන එක නෙගටිව් තින්කින්ද? ඇත්ත කතා කරලා මෙතනින් නික්මිලා යන එක පිටුදින නෙගටිව් තින්කින් නෙමෙයි. නැත්තම් ඔබට මේ නෙගටිව් තින්කින් වල තියෙන ස්වභාවය ඔබට හොඳ ආකාරව තේරෙයි ඔබගේ මරණයෙන් පස්සේ. ඉතින් මහා අපරාධයක් නිකුදින මේ මිනිස්සු මේ මනුස්ස ජීවිතේ තියෙන වටිනකම තේරුම් ගන්න බැරුව මේ මිනිස්සු ඉන්නේ. මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ මට මනුස්ස ජීවිතයක් හම්බුණා හොඳට කාලය ඉඳලා ඉන්න කියලා. ඒ අපරාධේ කරගන්න එපා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පිහිවුනේ. අපිවත් මේකෙන් ගලව ගන්න. ඔබ දන්නවා උන්වහන්සේ මනුස්ස ලෝකෙ උපදින්න හේතුව මොකක්ද කියලා? ගොඩක් පිරිස් හිතාගෙන ඉන්නේ නම් මිනිස්සු බුද්ධිමත් නිසායි මනුස්ස ලෝකෙ ඉපදුනේ කියලා. ඒ කතාව වැරදි පිටුදින. මිනිස්සු බුද්ධිමත් නිසා නෙමෙයි මනුස්ස ලෝකෙ ඉපදුනේ බුදුහාඳුරු.
නිවන් දකින්න පුළුවන් තරම් ප්‍රඥාව තියෙන පහළම ලෝකේ මනුස්ස ලෝකේ නිසා. තථාගතයන් වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. තථාගතයන් වහන්සේ චාතුම් මහ රාජකෙ ඉපදුනා නම් දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් පින්වතුනි ඔබට බණ අහන්න පුළුවන් එක බණ පදයක්. කවද්ද ළඟද දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ආවේ? කවුරු හරි ගිහිල්ලා ආවද? කාට හරි ඇහෙනවද දිව්‍ය ලෝකෙ කතා කරන්නේවා? එහෙනම් එක බණ පදයක් අපිට අහන්න වෙන්නේ නැහැ. එහෙනම් අපේ පිනට පින්වතුනි තථාගතයන් වහන්සේ මේ මස්ලේ කයත් දරාගෙන මේ ලෝකෙ ඉපදුනේ. උන්වහන්සේ මස්ලේ කයත් දරාගත්ත නිසා උන්වහන්සේට සුවන වෙන ලෝකයක්මක් හැදිලා තිබුණා. කොන්දේ අමාරු හැදිලා තිබුණා. දේවදත්ත ගල් පෙරලා කකුල් පලන්න වුණා ශ්‍රීපතුල. එන ඔච්චර මහා දුක්ඛඛන්දයක් උන්වහන්සේ වින්දේ. මේ මට මේ ධහම දෙසන්න ඕන නිසා. ඔබට මේ ධහම දෙසන්න ඕන නිසා. දැන් අපි මොකද්ද මේ කරගෙන තියෙන්නේ? පින්වතුනි මනාකොට තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න. ඉතින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ පින්වතුනි හුදෙක්ම මල් පහන් පූජා කර කර ඉන්න එකට නෙමෙයි. හැමෝටම හරි ලේසි වැඩක් නේ ඔක. ගියා ගහක් ගාවට මල් ටිකක් හදාගත්ත ගෙනල්ලා පූජා කළා. දැන් හරි ලේසි වැඩක් ඔක. හිතන් හිතනවා දැන් මම මල් පූජා කළා මම හොඳ කෙනෙක් කියලා. තථාගතයන් වහන්සේ කිසිම තැනක කියලා නෑ පින්වතුනි. පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා. පව් කරපු කෙනා අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියලා පොතක කියලාවත් නැහැ. ආනන්තරීය පාප කර්ම හැර. දැන් කවුද දිව්‍ය ලෝක යන්නේ? පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා නැහැ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පින් හෝ පව් මොනවා කළත් කරපු පිනක් පරිසම් දුන්නොත් අන්නේ පුද්ගලයා දිව්‍ය ලෝකෙකට යනවා. කරපු පවක් පරිසම් දුන්නොත් ඒ පුද්ගලයා අපාය යනවා. කෝසල මල්ලිකාව කියලා කියන්නේ පිටුතුනි මහා අසත්‍රුස දානිය දීපු කාන්තාවක්. අද මේ ලෝකෙින් කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය. මහා අසත්‍රුස දානිය දීපු කෝසල මල්ලිකාවත් පිටුතුනි 7 දවසකට අපාය ගිහිල්ලා තියෙනවා. දැන් හිතා ගන්න එහෙනම්. එහෙනම් පිටුතුනි මේ පව පින කියන එකට වඩා වැදගත් වෙන දෙයක් තියෙනවා. මේ සතර අපායෙන් නිදහස් වෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි සෝතාපන්න ඵලයේ පිහිටන එක. මේ දේවල් පිඟුතුනේ මේ මනුස්ස ලෝකෙන් අතු ගාලා දානවා මේ පිරිස්. මාර්ගඵලියෝ කියන ඒවා අතු ගාලා දානවා. ඒව ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. ඒව සම්බන්ධව තියෙන ධර්මයේ කවුරු ශ්‍රවණය කරන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ අනේ අපිට ඕව බර වැඩි අපි ගිහියෝ. අපිට ඔය පන්තිල් පොඩ්ඩක් රැකගෙන හිටියාම ඇති. එහෙම තමයි මනසට වැටෙන්නේ හැමතිස්සෙම. ඇයි පිටුනේ ගිහියෝ කියලා කියන්නේ එතන මැරලා අපාගත වෙන්න ඕන අයද? ඇයි ඔබට ඔබ ගැන කැක්කුමක් නැත්තේ? වහ මේ ධර්මයේ හැසිරෙන්න. සන්තියාවිය ඔමට්ටෝ ඩහ්‍යමානේව මත්තකේ සත්කාය දිට්ඨි ප්‍රහානාය සතෝ බිකු පරිබ්බජේ. මේ බුද්ධ වචනය. දණ්ඩෙන් පහර කන කෙනෙක්. එයින් නිදහස් වෙන්න තැත් කරන්නේ යම්සේද? කොණ්ඩෙට ගිනි ඇවිලිච්ච කෙනෙක්. ඒක නිවා ගන්න තැත් කරන්නේ යම්සේද? වහ සත්කාය දිට්ඨිය දුරු කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් එක්කෙනෙක් මට පෙන්නන්න එහෙම කරන්නේ. බෞද්ධයි කියලා කිව්වොත් ඔක්කොම අතෝස්සයි. එක්කෙනෙක් මට පෙන්නන්න එහෙම කරන්නේ. දැන් ඔබගේ කොණ්ඩෙට කෙස් වලට ගිනි ඇවිලුණාට පස්සේ ළමයාම ඉස්කෝලේ දාලා ඇවිල්ලාද නිවා ගන්නේ? බත් මුට්ටිය ලිපෙන් බාලාද නිවා ගන්නේ? දැන් තථාගතයන් වහන්සේ ඒ විදිහට උපමා උපමයන් දීලා තියෙන්නේ පිටුතුනේ ඒකේ තියෙන භයානකකම නිසා. ඉතින් ඔබ සියලු දෙනා ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඔබ සියලු දෙනා උන්වහන්සේව අනුකරණය කරනවා නම් පිටුසේ උන්වහන්සේ කියපු දේවල් කරන්න එපා. එතන ওই ටික කිව්වේ වික්ෂුන් වහන්සේලාට විතරද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මේ සියලු ලෝක සත්වය කෙරෙහි මහා පතල මහා කරුණාවෙන් නෙමෙයිද මේ කටයුතු කළේ? එතකොට පැවිදිටපත් වෙච්ච උත්තරමිය අහසින් වැඩිච්ච අයද? ඒ අය ගිහිම ඉඳලා පැවිදි වෙච්ච අයනේ. අපි ගිහිම ඉඳලා පැවිදි වෙච්ච අයනේ. එහෙනම් දැන් ඔබ තුලට තියෙනවා පිටුතුනි මේ දේ. ඔබට මේ වෙලාවේ මේ අද දවසේ පණ ගියොත් මොනවද වෙන්නේ කියලා ඔබ හිතා ගන්න. මේ කය කැඩෙනකම් විතරයි ඔක්කොම සෙල්ලම් ටික. මම මේ ගැන හොඳට පරීක්ෂණ කරපු කෙනෙක්. ඔය එක જાතිය පිරිස් එක පරීක්ෂණ කරපු කෙනෙක් මින්වදනි මැරලා ගිහිල්ලා දැන් මොනවද වෙන්නේ කියලා.
මොනසා දුක් විඳින කෙනෙක්ද කියලා හොයලා බලලා තියෙන්නේ මම හොඳට. ඒක 1000කට 2000කට වඩා කේස් ස්ටඩීස් මම කරලා තියෙනවා. ඔය සම්බන්ධව. ලේසි පහසු වැඩක් නෙමෙයි මේ මිනිස්සු කරගන්නේ. ඒක නිසාමයි පින්වතුනි මේ අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා කරන්නේ. මිනිසුන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න තමයි මිනිස්සෙක් වෙලා ඉපදුනේ. Eating, drinking, sleeping and having sex. ඔය හැරෙන්න තව එක දෙයක් කියන්න මට කරන්න. එහෙනම් බල්ලට වඩා වෙනස මොකද්ද? මම එංගලන්තේ දැකපු එක සිද්ධියක් කියන්නම්. එංගලන්තේ ඉන්න සුදු නෝනලා මහ දඩෝරි බල්ලෙක් ඇති කරනවා ගෙදර. මේ නෝන කරන්නේ උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා ඉවරලා බල්ලට කන්න දෙනවා. කන්න දීලා ඌව හොඳට පීරලා ඔක්කොම කරලා ඌව තැම්පත් කරලා තියලා නෝනට පටපට ගාලා ඇඳගෙන සෑන්ඩ්විච් එකක් කකා එළියට බහිනවා. නැත්තම් ඕට්ස් ටිකක් කාලා එළියට බහිනවා. දැන් කෝච්චියේ තැලි ගිහිල්ලා ඔෆිස් එකට ගිය ගමන් බල්ලව බලා ගන්න මනුස්සයට කෝල් එකක් දෙනවා. හරියටම 10ට යන්න ඊළ බල්ලට කෑම දාන්න. දැන් යාර මිනිස්සයා ඇවිල්ලා බල්ලට කෑම දාලා ඔක්කොම කරලා ආපහු යනවා. ඊට පස්සේ ආයි දෙකටත් කෝල් එකක් දෙනවා. දවල්ට නෝනා සෑන්ඩ්විච් එකක් කනවා. දැන් නෝනා සල්ලි හම්බ කරනවා. මොකටද අර මිනිස්සයාටත් සල්ලි ගෙවන්න ඕනේ. බල්ලගේ ඉන්ෂුරන්ස් එකටත් ගෙවන්න ඕනේ. බල්ලට කෑම වලටත් ගෙවන්න ඕනේ. ඊට පස්සේ හවසට දවල්ට ආපු මිනිස්සයා අර බල්ලට ආයි කන්න දීලා පිඟුනේ බල්ලව පොඩ්ඩක් ඇවිද්දවනවා. එක්සර්සයිස් කරවනවා. නාවනවා. පීරලා ඔක්කොම කවල පොලා තියෙනවා. අර නෝනා හවස් වෙනකම් වැඩ කළා ආපහු අර කෝච්චියේ ඇවිදින්න. ආයි අර බල්ලත් එක්ක යනවා ඇවිදින්න. ඒ ඇවිදින්න යන ගමන් පිඟුනේ shopping bag ටිකක් අරගෙන යන්නේ පොඩි shopping bag. මොකද ඒ රටේ බල්ලෙකුට පහරන්න බෑ මග. දඩ ගහනවා පොලිසියෙන් දැක්කොත් එහෙම. දැන් මොකද කරන්නේ? අර බල්ල පහරද්දී අර නෝනා shopping bag එක අතට අරගෙන අර ටික අරගෙන ඉවරලා shopping bag එකට අල්ලලා ඒක ගැට ගහලා ඉවරලා දා ගන්නවා මල්ලක. ඒ දාගෙන අර බල්ලව ඇවිද්දෝල යනවා. ගෙදර ගිහිල්ලා ආයි බල්ලට හොඳට කන්න දීලා බල්ලට නිදා ගන්න දීලා යන්තම් වොෂ් එකක් දාලා නෝන ඇඳට යනවා. මට කියන්න සුගතියේ ඉන්නේ බල්ලද නෝනද කියලා. ඔය ටිකනේ තියෙන්නේ. ඔය බල්ලයි නෝනයි අතර වෙනස මොකක්ද? බල්ලට පුණ්‍ය විපාකයකට ඔක්කොම ටික අතට හම් වෙනවා. නෝන හොයාගෙන ගන්න ඕනේ ඒ ටිකම තමයි. ඉතින් ඔබ ඊට වඩා වෙනස් මොනවද කරන්නේ? බල්ලන්ට ළමයි හදන්න බැරිද? ඔය බලු පැටව ඉන්නේ පාරක් ගානේ. සහකාරයෙක් හොයාගන්න බැරිද? ඕනි තරම් ඉන්නේ. කන්න ටිකක් හොයාගන්න පුළුවන් ඒකුන්ට. බොන්න ටිකක් හොයාගන්න පුළුවන්, නිදා ගන්න තැනක් හොයාගන්න පුළුවන්. ඔබ ගෙයක් හදාගෙන කරන් නිදා ගන්න තැනනේ. ඌ ලිබ්බොක හාරලා උඩ නිදා ගන්න තැන තමයි ඌත් හොයාගන්නේ. එහෙනම් බල්ලට වඩා වෙනස මොකද්ද? පිටින් ඔබට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන එකේ. ඇයි බලු ගතියටම ඇදෙන්නේ? ටික. ඇයි ඔබට තේරෙන්නේ හොඳම දේ මේ තිරිසන්නු කරන දේම තමයි අපිටත් කරන්න පුළුවන් කියලා. පිටින් තිරිසන්නුන්ට වඩා එක දෙයක් මනුස්සයට කරන්න පුළුවන්. ඒ දේ තමයි පිටින් දහම් අවබෝධයෙන් නිවන් දකින්න පුළුවන් මනුස්සයට. ඒ හැරෙන අනිත් හැම දෙයක්ම තිරිසන්නුන්ට කළ හැකියි. ඉතින් ඔබ බලන්න පිටින් ඔබ ගතියෙන් කාටද සමාන වෙන්නේ කියලා හැමතිස්සෙම. සමහරවිට මේ වගේ දහමක් ඔබ මේට කලින් අහලා නැතුව ඇති. මම මේ දොස් කියනව එහෙම නෙමෙයි. ඔබට මහා අනුකම්පාවකින් මහා කරුණාවකින් ඔබට මේ දහම දේශනා කරන්නේ. මම ඒකයි කිව්වේ මම ඇලෙන්න බල කියන්නේ නැහැ. මම ගැලවෙන්න දහම කතා කරන්නේ නැත්තම් මගේ කාලේ අපරාධෙනේ. සමහරවිට මේක මේ වෙලාවේ ඔබට මේක මේ වෙලාවේ කළ යුත්තක් වෙන්න පුළුවන්. සාම්ප්‍රදායනුකූලව මේ වෙලාවේ කළ යුත්තක් වෙන්නත් පුළුවන්. මේක පොයට කලින් දවස කියලා. මට එහෙම එකක් නැහැ. මගේ කල යුත්තේ තියෙන පිටුදුනි කොහොම හරි මේ බව ගමන කෙලවර කරගන්නේ. නමුත් මේ වෙලාවේ ඔබ මගෙන් පැයක් හරි ගත්තා නම් මේ වෙලාවේ ඇත්ත සැටියෙන් දැනගන්න. ඔබට වෙන්න තියෙන දේවල් හරියට දැනගන්න. ඔබ හැම මොහොතකම පිටුදුනි පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට හොඳ බුද්ධියක් තියෙනවා. ඔබ මේ කරන දේවල් වලින් ඔබට මොනවද උරුමේ කියලා. කරන්නෙම පිටුදුනි අපි දසාකුසලයේ. ඒක තමයි ස්වභාවය. මම ඔබට එකින් එක පෙන්වන්නම්. හැබැයි මේ එකක්වත් ඔබගේ හිත රිද්දන්න හිතාගෙන නෙමෙයි මේ එකක්වත් කියන්නේ. ඔබව බේරගන්න. මොකද ඔබ දන්නේ නැතුව කරගන්න මහා විනාශ තියෙනවා. විශාල විනාශ තියෙනවා. මිනිස්සු දන්නේ නැතුව කරගන්න. හිතාගෙන ඉන්නේ ඒවා පව් නෙමෙයි කියලා. අර මම කිව්වේ ඔබ ගෙදර ඉඳලා අද මෙතනට එනකොට ඔබට කී පාරක් කේන්ති ගියාද? ඔය කේන්ති යන වාරයක් ගානේ පිඟුතුනි මේ පපුවේ ගිනි ඇවිලෙනවා. මේ පපුවේ ගිනි ඇවිලෙන්න පිඟුතුනි ගිනි තියෙන තැන තමයි ඔබට උපාදාන වෙන්නේ. මේ ලෝකේ ගිනි තියෙන ලිපේ නෙමෙයි.
මේ ලෝකේ ගිනි තියෙන දරුණුම තැන තමයි පිංගුතුනි අවීති මහ නරක ආදිය. මේ ගිනි තියෙන නරක ආදිය වල තමයි පිංගුතුනි මේ උපාදාන සකස් වෙවි යන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතනවා සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා මං දැන් බණ අහලා හරි හික්මිලා ඉන්නේ. මට පොඩ්ඩක් කේන්ති යන එක හැරෙන්න. අනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ තියෙන දරුණුම පාප කර්මයේ කර ඇවිල්ලා කියනවා මං දැන් පව් කරන්නේ නැහැලු. මට පොඩ්ඩක් කේන්ති යන එක තමයි ප්‍රශ්නේ. පිංගුතුනි කේන්තිය කියන්නේ පාපයක් නෙමෙයි පාප මූලයක්. ද්වේෂය කියලා කියන්නේ. මුළු දස අකුසලේම උපදින්න පුළුවන් තැනක් ද්වේෂය කියලා කියන්නේ. මේ හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ. ඇයි හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ? මේ ලෝකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා. හොරකම කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා පින්විතනේ අනේ රුපියල් 10ක් ඉතුරු කරන්න නරක ආදී යනවනේ නිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්න ඕනේ නැහැ ඔෆිස් එකේ පෑන ගෙදර අරන් ගිහලා දරුවට දෙනවා. පින්විතනේ රුපියල් 10ක්. නිසා අපාගත වෙන හැටි. මුළු ලෝකෙට ණය වෙන හැටි. මේක හිතලා බලන්න. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩපොළක කොහේ හරි තියෙන ෆෝන් වල නෙවෙයිද පිරිස ජීවත් වෙන්නේ. ප්‍රේත කියන නම හැදෙන විදිහ මම ඔබට පෙන්වන්නම්. ආයිත් මම කියනවා මම මේ ඔබම අරමුණු කරගෙන නෙමෙයි ධර්ම දේශනා කරන්නේ. හැම කෙනෙකුටම සුවසෙත් සැලසීම උදෙසා. නැත්නම් පිටුතුන් රුපියල් 10ක් නිසා පෙරේතෙක් වෙන්නේ. මොන අපරාධයක්ද? කෝටියක් නිසා පෙරේතෙක් වුණා නම් තව කමක් නැහැ. රුපියල් 10කට පෙරේතෙක් වෙන්න. ප්‍රේත කියලා කියන්නේ පිටුතුනි පරහේ අත. පරහේ අත කියලා කියන්නේ පිටුතුනි තමන්ට කරන්න පුළුවන්කම තීද්දි අනුන්ට අත පාන පිරිස. තමන්ට හොඳාකාරවම කරන්න පුළුවන් මේ දේ. නමුත් හැමතිස්සෙම අනුන්ට අත පානවා, අනුන් ලව්ව කරවනවා, අනුන්ගේ දේ පාවිච්චි කරනවා. තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දි. ආන්නේ පිරිස තමයි පිටුතුනි ගිහිල්ලා ප්‍රේත කියන කොටස උපදින්නේ. ඒ ප්‍රේත කියන කොටස ඉපදුනාට පස්සේ පිටුතුනි ඒ ප්‍රේත කියන කොටසට අනුන් දුන්න දෙයින් විතරයි යැපෙන්න පුළුවන්. තමන්ට දෙයක් කරගෙන යැපෙන්න බෑ. ප්‍රේත ලෝකයේ පිටුතුනි වෙලදාම් කරන්න බෑ. ප්‍රේත ලෝකයේ මේ කෘෂි කර්මාන්තේ නෑ. එහෙනම් බඩට ආහාරයක් හම් වෙන්නේ නෑ. ප්‍රේත වෙච්ච එකෙකුට පිටුතුනි මේ සෙමසොටු ආහාර හැරෙන්න, මල මුත්‍ර ආහාර හැරෙන්න කිසිම ආහාරයක් නෑ. කවුරු හරි දුන්නොත් හැරෙන්න. මගේ ඥාතිවරුන්ට කියලා කැප කරලා පූජා කළා නම් කැප කරලා කිව්වනම් මේක මගේ ඥාතිවරුන්ට ඇවිදින්න ගනින්න කියන අන්න එතකොට විතරයි එයාට chance එකක් කියන්නේ ඒක ගන්න. ඇයි පුරුදු කරපු ගතිය මොකද්ද? වඩපු සංකාර මොකද්ද? මට කරන්න පුළුවන්කම තියෙදි අනිත් එවුන් ලව්ව කෙරෙව්වා. පුතා ටීවී එක බල බල ඉන්න ගමන් කියනවා අම්මේ කීරි එක හදලා ගේන්නකො මෙතනට. Tamanට ගිහිල්ලා ගන්න පුළුවන්කම තියෙදි තමන්ගේ අම්මව මෙහෙවනවා ඒක උදෙසා. ඔබ මහන්සි වෙලා තමන්ට යන්න වැඩි ගෙදර. ගෙදර මහන්සි වෙලා ගියාට පස්සේ අම්මේ ඔය බත් ටික ගේන්නකො මෙහාට. අම්මේ වතුර එකක් ගේන්නකො මෙහාට. ඇයි ටීවී එක යන්න එක පොඩ්ඩක් හරි මිස් වුණොත් ප්‍රශ්නයක්. අනේ ඒක බල බල ඉඳලා නිකන් කුණු පෙරේතෙක් වෙනවනේ පින්ගතනේ. ඇයි තමන්ගේ අම්මටනේ කරන්නේ? අපි ඕව හිතන්නේ අපි හිතන්නේ මොකද්ද? අම්මානේ අම්මා ඉතින් අම්මා. අම්මා ඉතින් කරන්න බෑ. එහෙම තමයි හිතෙන්නේ. නමුත් පින්ගතනේ හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලාට හෝ දෙමාපියන්ට යම්කිසි වරදක් කරලා තිබුණා නම් අරිහත්වයේදීවත් අනුපාදිශේෂ පරිනිර්වාණයේදීවත් ඒව ෂේ වෙන්නේ නැහැ. ඊට කලින් ඒව පරිසම් දෙනවා. මොගලන් මහරහතන් වහන්සේලා හොරු ගැහුවේ ඇයි? පළවෙනි පාර උන්වහන්සේ යතුරු හෙලින් පැනලා ගියා. උන්වහන්සේ යතුරු හෙලින් වැඩියා එළියට. ඇයි හොරු කැන දින අනුකම්පාවෙන්. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වැඩියා. තුන්වෙනි වතාවෙත් හොරු එනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් මොම්මට ගහන්නේ. අතීතයේ තිබිච්ච දේ බැලුවා. මේ අපරාධය කරන්න පෙර ආදේ මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා. අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ. තමන්ගේ අර අන්ධ අම්මා තාත්තව තමන්ගේ බිරිඳගේ කීම අහලා. අනේ අම්මේ හොරු ගහනෝ කියලා. කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ඇට කෑලි වෙනකන් ගහලා මරලා. ඒ කරපු පාප කර්මෙන් අවීති මහ නරක ආදී läගලා මහ දුක් විඳලා ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තිබුණා. අර අම්මට ගහපු එක අම්මටයි තාත්තටයි. මරපුවට හරියන්න ගියා අවීතියට. අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයක් පරිසම් දෙන්න තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේකෙන් මිදිලා යන්න බෑ. ඇයි ඒ? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට හරි යම්කිසි උපවාදයක් කරලා තිබ්බනම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින් විඳින්නම වෙනවා. එහෙනම් දැන් බලන්න අපේ දරුවන් අපි හික්මවලා තියෙන්නේ කියලා. බලන්න ඔබගේ දරුවා ඔබ හික්මවලා තියෙන්නේ කියලා මහ ලොකුවට ආදරේ කියලා කියන්නේ. මම මගේ දරුවට පණ වගේ ආදරේ කියලා කියන්නේ පින්වතුනි මරුණාම අපාගත වෙන දරුවෙක් නේද ඔය හදන්නේ. ඇයි අපේ දෙමාපියන්ටව තේරෙන්නේ නැත්තේ?
ඇයි ඔබ මේ ධර්ම අවබෝධ කරගන්නේ නැත්තේ? පින්වතුනි ඔබ මේ ධර්ම අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ දරුවෝ මේ පන්ද පිටින් අපාගත වෙන පිරිස හැදෙන්නේ ඉදිරියේදී. නිර්මල බුදුදහම කියන්නේ ඔන්න ඔය දෙයට. නිර්මල බුදුදහම කියන්නේ පින්වතුනි මේ තථාගතයන් වහන්සේ උදෙසා පහනක් පත්තු කරන එකට නෙමෙයි. මේව හොඳට ඔබ තේරුම් ගන්න. ත්‍රිපිටකයේ තුල තියෙන සද්ධර්මයේ හාර අවුසල බලන්න පින්වතුනි මොනවද තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඔබ ඉගෙන ගත්ත පිරිසනේ. මෙතන කවුරුත් නැන්නේ අකුරු කියවන්න බැරි අය. මෙතන කවුරුත් නැන්නේ ෆෝන් එකක් නැති අය. ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ත්‍රිපිටකය. aathapi.com tripitaka.lk ආදි වශයෙන් තියෙන ඕනේ තරම් වෙබ්සයිට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන මේ වැඩ ඇරිලා යන ගමන් Facebook කොටන්නේ නැතුව. පුළුවන් නම් පින්වතුනි මේවා කියවන්න. ඒ කියවනකොට පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කරපු මහා සාර ධර්මස්කන්ධයක් ඔබගේ ඔළුවේ ගැටේ. අන්න එතකොට ඔබට ප්‍රශ්නේ. අනේ මේක කොහොමද වුනේ? මේක මට තේරෙන්නේ නැහැ නේ. අන්න එතකොට පින්වතුනි ධර්මය අවබෝධ කරගත්ත මේ යතිවරු ඉන්නවා. උන්වහන්සේලා මුණ ගැහෙන්න. ස්වාමීනි මම මෙහෙම දෙයක් කියෙව්වා. මේකේ මේ අවිද්‍යාව කියන මොකද්ද කියලා මට වැටහෙන්නේ නැහැ මේ අවිද්‍යාව කියන්නේ. ස්වාමීනි මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. අන්න එතකොට උන්වහන්සේ ඔබට තේරුම් කරලා දෙයි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. මම මෙතන අත උස්සන්න කිව්වොත් ත්‍රිපිටකයක් දැකලා තියෙන අය පින්විතනි මෙතන ඉන්න 90කට අත උස්ස ගන්න බෑ. හැබැයි ගෙට ඇතුල් වෙන තැන ගහලා තියෙන්නේ මොකද්ද? බුදු සරණයි. ඒක බුදු සරණ තියෙන අකුරු වලද? අකුරකද බුදු සරණ තියෙන්නේ? බුදු සරණ ගන්න නම් පින්විතනි බුදුන් වහන්සේ දැක ගන්න. බුදුන් වහන්සේ දැක ගන්න නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. කාලීන බණ නෙමෙයි. තථාගතයන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු ධහමක් තියෙනවා පින්විතනි මහා ප්‍රණීත ධහමක් ඒක. ගැලවෙන්න මහා ශාන්තයි. අල්ලන්න මහා ගිනි සහිතයි පින්විතනි මේ ජීවිතේ පුදුම ගින්නක ඔබ ඉන්නේ. දැන් ඔබ පෙලෙන්නේ නැද්ද? දැන් මේ ටීවී එක ගියොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා කියලා ඔබගේ පපුව ගැහෙන්න පටන් ගන්නද නැද්ද? පාසල මොකද්ද කියලා කියන්නේ නැතුව ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා සිසුන් කීප දෙනෙක් මැරිලා. දැන් තමන්ගේ පපුව වෙවුලන්න පටන් ගන්න නැද්ද? තමන්ව පෙලෙන්නේ නැද්ද? බලන්නකො කොච්චර ගිනිද කියලා. මේ බණ ටික අහන වෙලාවේ පල්ලෙහෙන් ඩෝන් ගාලා සද්දයක් ඇහුණා නම් එහෙම. කාරවල මෙතනට ආපු හැම කෙනාගේම පපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද? අයියෝ කාටක ඉවරයි කියලා. මෙයා හිතලා බලන්න මේ අල්ලන්න පුදුම ගින්නක් නෙදෙන්නේ. නොයල්ලා මෙදිලා නිදහස් වුණා නම් වැඩේ ඉවරයි. මේක තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන ආශ්චර්යය. නොයැලෙන්න පුළුවන්, මිදෙන්න පුළුවන්, නිවෙන්න පුළුවන් ක්‍රමේ. අල්ලන්න පිටුදින පුදුම ගින්නක ඔබ ඉන්නේ. මොහොතක් නෑර මහා ගිනි උපදවන තැනක ඔබ ඉඳගෙන. ඔබ තාම හොයනවද සතුට? ගිහිල්ලා අම්මගෙන් අහන්නකෝ අවුරුදු 65ක් වෙච්ච අම්මගෙන්. අම්මේ අවුරුදු 65ක් වෙනකන් අම්මා මොනවද හෙව්වේ? එතන අම්මට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? පුතේ මං සතුට හෙව්වේ. අම්මේ සතුට හම්බුණාද? නෑ පුතේ. බලහන්කෝ තාත්තා තාම ගෙදර ආවේ නෑනේ. කට බොන්නක් බීගෙන කොහෙටද වෙලා ඇති. එහෙනම් තාම සතුට හම්බෙලාද? එහෙනම් අවුරුදු 65ක් වෙනකනුත් අම්මට සතුට හම්බුනේ නැත්තම් දැන් ඔබට කීයේද සතුට හම්බ වෙන්නේ? ආච්චි අම්මව සිහි කරලා බලන්න. ආච්චි අම්මා මැරෙන්න කලින් සතුටේද හිටියේ? නැත්නම් ආච්චි අම්මා මැරෙන්න කලින් අන්න රොසලිනුත් ආවා, ජොසපිනත් ආවා, අයින් වෙලා කීයද මැරුණේ? ඉතින් ඔබට මොකද්ද වෙන්නේ පින්වතුනි මේ? කො ඔබගේ සල්ලි? එතකොට කො අර මැරිලා ගිය ආච්චිට තිබිච්ච සල්ලි ටික. ඒ ටික කන්නේ ඔබනේ දැන්. ඒ වතු පිටි ටික ඔක්කොම කන්නේ ඔබනේ. ආච්චි මොකද කරන්නේ? ගේ වටේ කරකි ඉන්නවා. ගේ වලයා වෙනවා. ආසාවෙන් මැරුණා දැන් ගෙට ආසාවෙන් මැරිච්ච නිසා වස්තු තණ්හාවෙන් මැරිච්ච නිසා ගේ වටේ කරකි ඉන්නවා. මේකත් මගේ. යම් දවසක ඔබ කිව්වා නම් එහෙනම් මේක මගේ ගේ කියලා එදායින් පස්සේ හතුරුයි. ඔය ගොඩාක් පිරිසට තියෙනවා පින්වතුනි ප්‍රශ්නයක් ඔය ගෙවල් වල. ගෙවල් වල තියෙන අමනුෂ්‍ය ප්‍රශ්න. ඕකට තියන්න මං කියන්නම් හොඳම විසඳුමක් ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදලා ඉන්න. කවදාකවත් කියන්න එපා මේ මගේ ගේ කියලා. අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදෙන අමනුෂ්‍ය ප්‍රශ්න කියන ඒවා ඇති වෙන්නේ පිළිදෙන අපි ඇති කරගන්න අමනුෂ්‍ය බලෙන් ඇවිල්ලා ඕවා කරන්නේ නැහැ. ඔය ප්‍රශ්න වලින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි පිළිදෙන තමන් ගෙදරදී තමන්ගේ හඳුන්වද්දි කියන්නේ මේ අපි ඉන්න ගෙදර. ප්‍රශ්න ඉවරයි. ඇයි? අයිතිකාරයා ඉන්නවා ගෙදර. මේක මගේ ගේ කියලා ගමන් ඒකට හිතෙන්නේ මොකද්ද? උඹගේ? ඒ කොහොමද බල උඹගේ උනේ? ඔන්න හිතන්නේ දේ යාට.
මම මෙච්චර මහන්සියලා හරි හම්බ කරගත්ත කී උඹගේ වෙන්නේ කොහොමද? අන්න එදායින් පස්සේ වෛරය පටන් ගන්නවා. දැන් ඔබගේ කාර් එකට මං කිව්වොත් එහෙම අනිත් හැමෝටම ඔබ කාර් එකේ ඇවිල්ලා බහිනවා. මැල හැමෝටම ප්‍රසිද්ධියේ මම කියනවා. අර තියෙන්නේ මගේ කාර් එක. දැන් ඔබට මොනවද හිතෙන්නේ? පොල්ලකින් ගහන්න හිතෙන්නේ නැද්ද? දැන් මම මෙච්චර මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ. දවසක් මට එක නෝන කෙනෙක් එංගලන්තෙදි කියනවා. අනේ බලන්නකෝ මං ඒතකොට ගිහි. අනේ බලන්නකෝ මල්ලි. මෙච්චර මහන්සියෙන් මේ අපි දෙන්නම ලෝන් ගහලා ඕටී කර කර සල්ලි හම්බ කරලා මේ ගේ ගත්තේ. මේ අපිත් එක්ක එකටම ළඟ හිටපු කෙනෙක් කියලානේ ඒ ගේ ගන්න සල්ලි දුන්නේ මම කියලා. මට නම් යාළුකමත් එපා වුණා මල්ලි මට අහුනොත් එහෙම මම කියලා ඉතින් කිව්වා විවිධාකාරයේ දේවල්. දැන් ගෙදර ඉන්න පෙරේතයට එහෙම නැද්ද? එහෙනම් ඔය ප්‍රශ්න අපිමයි දාගන්නේ. පින්වතුනි මම මගේ කියලා අල්ලගත්ත තැන ගිනි ගොඩවල් තමයි ඔය අල්ලගෙන ඉන්නේ. ඔය දන්නේ නැති කමටයි පින්වතුනි ඔය දේවල් ඔක්කොම සිද්ධ වෙන්නේ. කාම මඩ ගොහරුවේ ඉන්නේ. කාම මඩ වලේ ඔළුව ගහගත්තට පස්සේ මේ විශ්වයේ වෙන කිසි දෙයක් ගැන අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැතුව තමයි සම්පූර්ණ මේ කටයුතු දාමයේ සිද්ධ කරගෙන යන්නේ. පොඩි කාලේ ඉපදිච්ච ළමයව ගහනව නේද පින්වතුනි නර්සරි කියන එක ඇතුලේ. ඊට පස්සේ ඒක නර්සරියෙන් එනකොට ශිෂ්‍යත්ව පන්ති ඇතුලේ ගහනව නේද? ඊට පස්සේ O level එක ඇතුලේ ගහනවා, ඊට පස්සේ A level එක ඇතුලේ ගහනවා, ඊට පස්සේ යුනිවර්සිටි එක ඇතුලේ ගහනවා. මේකට ජීවිතය ගැන එක බින්දු මාත්‍රිය අත්දැකීමක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම අර කාම මඩ බොහරුවේ ගහලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක වරගෙන විවාහය කියන එක අස්සේ ගහනවා. ඊට පස්සේ දරුවෝ හදන්න ඕන කියන එක අස්සේ ගහලා එතනින් එළියට එනකොට අවුරුදු 55යි 60යි. දැන් දුවනවා පන්සල් වලට. දැන් මොනවටද දුවන්නේ පන්සලට? මොනවා කරගන්නද පන්සලට දුවන්නේ දැන්? ඒකයි පින්වතුනි ඔය ඉහකේ සුදු වෙන්න කලින් මේවා පොඩ්ඩක් හිතන්න. මේ සද්ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ චීවරධාරී අපිට විතරක් නෙමෙයි. ධර්ම දේශනා 600 ගානක් විතර මම කරලා තියෙනවා පින්වතුනි. ඒවැය මම හිතන ධර්ම දේශනා 50ක් විතර තමයි මම පැවිදි වෙලා කරලා තියෙන්නේ. ඒතර ඔක්කොම මම ගිහිව ඉන්නකොට කළේ. එහෙනම් තථාගතයන් වහන්සේ මට දේශනා කළා නේද දහම? එහෙනම් ඔබට බැරිද පින්වතුනි මේ දහම අවබෝධ කරගන්න? එහෙනම් ඇයි ඔබ හිතන්නේ මම අපිට මේ පන්තිල් විතරයි ඒ ටික රැකගෙන හිටියාම ඇති කියලා? පන්තිල් හරි ගමන් නැහැ පින්වතුනි රකින්න හරියට. මොකද්ද පළවෙනි ශික්ෂාපදේ තේරුම? පුංචිම කාලේ දහම් පාසල් යනකොට කියලා දීපු තේරුම නේද දන්නේ? මම සතුන් නොමරමි. දැන් ඔබ හිතනවා තථාගතයන් වහන්සේ ඔයකයි වික්ෂුන් වහන්සේලාට පනවපු ශික්ෂාපදේ කියලා. ඔන්න මම කියන්නම් අහගන්න ශික්ෂාපදේ තේරුම. ජීවිතාන්තයේදී රහතන් වහන්සේ පරපන් නැසීමෙන් වෙන්ව පරපන් නැසීම අතහැර බහාතබු දනුමුගුරු ඇතිව බහාතබු දැල්ලුගුල් ආයුධ ඇතිව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පියව කටයුතු කරන්නේ. දැන් රැකලාද තියෙන්නේ ඔක? පානාදී පහත රැකපයතුසන්. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පියව කටයුතු කරන්නේ. ඒකද අර වාහනේ එනකොට අර බැනවැදුනේ ත්‍රිවිකාරයන්ට. ඒකද ලිෆ්ට් එක පල්ලෙහාට නිකන් පොඩ්ඩක් බලන් ඉන්න බැරුව මේ මොක්කු අර ගන්නවද මම දැන් මගිනුත් නගිනවා මේ කීකී හිටියේ. පවුල් ලොරියක් කරගෙන පිටුදින ඔබ ආපහු ගෙදර ගිහලා නිදාගන්නේ. හොඳ වෙලාවට ඔබ නිදා ගන්නවා පැය 8ක්. නැත්තම් ඒ පැය 8ෙත් කරන්න එපා. අමනාප වෙන්න එපා. මේක තමයි සත්‍යය. ඔබට මේකට විරුද්ධව කතා කරන්න පුළුවන්ද? ඔබට කියන්න පුළුවන්ද නෑ මං හරි සුද්ධවන්තයි කියලා. පින්වතුනි ලෝකේ අල්ලගත්ත කෙනා අල්ලගත්ත මොහොතක් ගානේ පෙළෙනවා. ඒ පෙළෙනකොට පින්වතුනි මේ පෙළීමෙන් නිදහස් වෙන්න පුළුවන් තරම් අபிසංකාර වඩනවා. අபிසංකාර වඩලා ලෝකේ අනිච්ච දේවල් පටිච්ච කරගන්න හදනවා. ඔය වචන දෙකේ තේරුම මම බොහොම සරලව කියන්නම්. මේ බොහොම මහා විස්තර විග්‍රහ තියෙන වචන මේවා. නමුත් මම සරලව කියන්නම්. අනිච්ච කියලා කිව්වේ තමන් වශයෙන් තියනවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මේ ලෝකේ තියෙන කිසිවක් තමන් වශයෙන් නැහැ. හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. හේතුන් ටික තිබුණොත් ඵලය හැදෙනවා පිටුදින හේතු නැති වුණොත් ඵලය හැදෙන්නේ නැහැ. මේ ලයිට් දැන් තියෙන්නේ අපිට කරවල නිසා නෙමෙයි. ඔබට එහෙම හිතෙනවද? ඔබ ස්විච් එක දැම්මහම ලයිට් වැඩ කරන්නේ අපිට කරවල හින්දා කියලා. නමුත් අපි හිතෙන් ඉඳන් ඔහොම තමයි වැඩ කරන්නේ. අපි හිතන් ඉන්න අපි ස්විච් දැම්මහම ලයිට් වැඩ කරන්න ඕනේ කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි පිටුදින හේතු ටික ගලපුණා නම් ලයිට් එක වැඩ. එහෙනම් මේ AC එක වැඩ කරන්නේ අපිට රස්නේ හින්දා නෙමෙයි. AC එක වැඩ කරන්නේ ඒකට අදාළ හේතු ටික තියෙන නිසා. එහෙනම් අද ඔබ ජීවතුන් අතර ඉන්න පිටුදින ඔබ කැමති නිසා නෙමෙයි.
ඒකට අදාළ හේතු ටික තියෙන නිසා. ඔය එක හේතුවක් හරි නැතුණා නම් පින්වතුනි ඔය ඉන්න තැනම ඔබ මැරෙනවා. ඕක තමයි ස්වභාවය. මහ ලොකුවට ඔබ හිතන් ඉන්නේ මගේ දරුවා. මගේ දරුවා කියන්නේ පින්වතුනි තනිකර හේතු ටිකක් විතරයි. මගේ දරුවට මම මේක එකතු කරනවා මේක එකතු කරනවා මේක එකතු කරනවා කසාද බඳින වයස එනකොට අවුරුදු 25ක වෙනකොට මම මේ ටික තියෙනවා කිය එකතු කරනවා. මොහොතින් මොහොත හැදෙන හේතු ටිකක් නිසා දරුවා විද්‍යාමාන වෙනවා. එක මොහොතක හරි එක හේතුවක් නැති වුණා නම් පින්වතුනි ඵලෙ ඉවරයි. හොඳම උදාහරණයක් මම ඔබට පෙන්නන්නම්. මෙන්න මේ කියන ස්ටූල් එක. මම එල්ලනවා දන් වැලකින්. උඩ. දැන් මට ඔබ කියන්න ඔබගේ දින හොඳ මොලේ පාවිච්චි කළා. හොඳට ඉගෙන ගත්ත පිරිසක් නෙමෙයි මෙතන ඉන්නේ. මේක බිමට වැටෙන්නේ නැත්තේ මේ දන් වැලේ මොන පුරුකින්දද? පුරුක් 100කින් විතර මේක එල්ලිලා තියෙන්නේ. මේක බිමට වැටෙන්නේ නැත්තේ දන් වැලේ මොන පුරුකින්දද? හැම පුරුකක්ම හින්දා නේද? එන එක පුරුකක් ගැලවුණා නම් මොකද වෙන්නේ? මේක බිම. එන ඔබගේ ජීවිතෙත් ওই ටික තමයි තියෙන්නේ පින්වතුනි. ඔබගේ දරුවාද ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. නේද අපි හිතන් ඉන්නේ පින්වතුනි අපේ කැමැත්ත. ඔබට කවදාවත් හිතලා තියෙනවද කියන්න ඔබගේ දරුවා මැරෙයි කියලා? මෙච්චර දරුවෝ මැරෙනවා ලෝකේ. හැබැයි ඔබට හිතලා තියෙනවද දරුවා මැරෙයි කියලා? කවදාවත් හිතෙන්නේ නැහැ. ඇයි අර කැමැත්තේ රසංගේ පවත්වන්න හදනවා. එහෙනම් අපි හැමතිස්සෙම බලන් ඉන්නේ පින්වතුනි අර අනිච්ච දේ පටිච්ච කරන්න. හේතුන්ගෙන් හැදෙන දේ කැමැත්තට බඳ ගන්න. අපේ කැමැත්තට විදියට හදා ගන්න. දැන් ඒක වෙන්න පුළුවන් දෙයක්ද? හේතුන්ගෙන් හැදෙන දෙයක් අපිට ඕන විදියට හදා ගන්න නම් පින්වතුනි අபிසංකාර වඩන්න ඕනේ. නිකන් හැදෙන්නේ නෑ මේ දේවල්. අபிසංකාරයක් වඩන කෙනෙකුට පින්වතුනි අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පටන් ගන්න කෙනෙකුට භව පත්‍ය ජාති කියන එක සකස් වෙනවා. එහෙනම් ජාතියක් හැදෙනවා පින්වතුනි ඒහා සම. ඒකයි කිව්වේ පටිච්ච සමුප්පාද කියලා. යමක් අනිච්ච දෙයක් පටිච්ච කරන්න ගියොත් එහෙම ඒහා බැඳි උපතක් සකස් වෙනවා. ඕක තමයි අපි කර කර ඉන්නේ. ඒ උපත තමයි මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන එක ඇති කර කර තමයි හැම මොහොතකම අපි භව උත්පාදනය කර කර තමයි ඉන්නේ. ඒකට අදාළ හැදෙන ಜಾතියක් පාසා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස සමුදයෝ හෝති කියලා කෙලවරක් නැති මහා දුක්ඛඳක සමුදයක් හට ගන්නවා. උපතක් හට ගන්නවා. අපිට ඕන විදිහට තියන්න ගිහිල්ලා. දැන් කෙනෙක් ඇවිල්ලා අහන්න පුළුවන්. අනේ මට මගේ ස්වාමි පුරුෂයෙක් ගහනවනේ. ඕක තමයි පිළිදෙන ස්වභාවයදී. මට ස්වාමි පුරුෂයත් එක්ක රණ්ඩු වෙන්නවනේ හැමතිස්සෙම. ඇයි රණ්ඩු වෙන්නේ? ස්වාමි පුරුෂයාගේ හිත අනිච්චයිද නැද්ද? ඔබගේ හිත අනිච්චයිද නැද්ද? එහෙනම් අනිච්ච දෙක කොහොමද පිළිදෙන එකට තියන්නේ? ඒක නේද ආදරය කියන එක නිර්වචනය කරද්දී කැපවීම කියලා දාලා තියෙන්නේ. ආදරය කියන්නේ මොකද්ද? කැප කිරීම. හරියට හරි. කිසිම වෙනසක් නෑ හරියට හරි. ආදරය කියන්නේ කැප කිරීම. ඇයි? ආදරයෙන් තියන් ඉන්න නම් අර අනිච්ච හිතට ගැළපෙන හිතක් නේද හදාගෙන ඉන්න ඕනේ. ඊට වෙනස් හිතක් හදාගත්තොත් මොකද වෙන්නේ? දැන් ගැටීමක් නේද තනිකර තියෙන්නේ. මම ඔබට හොඳ උදාහරණයකින් ඕක පෙන්නන්නම්. ඔබ වාහනේ පදවගෙන යද්දී ඉස්සරහා ඔබට පේන ට්‍රැෆික් ලයිට් එක රතු පාට දාලා තියෙනවා. ඔබගේ ඉස්සරහා යන වාහනේත් නවත්තනවා ඔබත් නවත්තනවා. ඔබට ඉස්සරහා ඩ්‍රයිවර් ගැන තරහක් එනවද? තරහක් එනවද? දැන් නැහැ. ඇයි? දෙන්නගේම මනස එක જાතිය නේද? ඔන්න එක පාට දැන් ග්‍රීන් ලයිට් එක වැටුණා. දැන් දෙන්නම යන අතරතුර ළමෙක් පාර හරහා පැනලා ඉස්සරහා ඩ්‍රයිවර් ගහනවා බ්‍රේක් එක. එක පාට ඔබත් බ්‍රේක් එක උඩ නැගලා හරි වාහනේ නතර කරගෙන මහා ගැටීමකින් ගැටෙනවා නේද අර පුද්ගලයාත් එක්ක. ඇයි? ඇයි ඔබ හිතන් හිටියේ මොකද්ද? දැන් යා යුතුයි. උනේ මොකද්ද? නවතින්න. ඕන් ගැටීම පටන් ගත්තා. හැබැයි අතන ගැටුනේ නෑ. මොකද එක සමාන දෙකක් උනේ. දෙන්නගේම හිත තිබුණ එක සමානව. හැබැයි අරකේ මොකද උනේ? මම යන්නව අරයා නැවතුණා. එහෙනම් මම යන ගමන් තව කෙනෙක් නැවතුනොත් එහෙම හැපෙනවා. ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඔබගේ ජීවිතේ. ගැටෙන්නේ නැතුව ඉන්න නම් කරන් තියෙන හොඳම දේ තමයි පින්වතුනි. එයා යනවා නම් ඔබත් යනවා. එහෙනම් ඉතින් කැපකිරීම නෙමෙයිද ඔය කියන්නේ. ඔබට යන්න ඕනේ නෑ, එයාටයි යන්න ඕනේ. හැබැයි ඔබ නැවතුනොත් ඇයිද වදිනවා.
අද උදේ මූණ හොදද්දී පොඩි හාමුදුරුවමක් ආවා එතනට. වතුර පාරක් ගලාගෙන යනවා. පොඩි කෝටු කෑල්ලකුත් ඒ වතුර පාලේ ගලාගෙන එනවා මේ පුංචි වතුර පාරක්. මම උන්වහන්සේට කතා කරලා පෙන්නුවා. අපේ හාමුදුරනේ මේ බලන්න වෙන දේ. හොඳට බලන්න ওই කෝටු කෑල්ල දිහා. මේ වතුර පාර දැන් එහෙට මෙහෙට යන්නේ. වංගුග ගහ වතුර පාර ගලාගෙන යනවා. මේ මූණ හොදන වතුර. අර කෝටු කෑල්ල ගිහිල්ලා අර ඉවුරේ වදිනව නේද පොඩි හාමුදුරනේ. හයියෙන් වැදිලි විරලා ආයි ගිහිල්ලා අනිත් ඉවුරෙත් වදිනව නේද පොඩි හාමුදුරනේ. ඊට පස්සේ ටිකක් නැවතිලත් ඉන්නව නේද? ආයි ගිහිල්ලා වදිනව නේද? එහෙනම් නැවතිලා ඉන්නවා ආයි ගිහිල්ලා වදිනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා නේද? පොඩි හාමුදුරනේ මම මේකට දැන් සබන් වතුර ටිකක් දානවා. කියලා මම සබන් වතුර ටිකක් දාලා පෙන්නුවා. බලන්න එක තැනකවත් ඇලෙනවද ගැටෙනවද කියලා. එහෙනම් පින්විතනි අර වතුර පාර ගලද්දී ඒ වතුර පාරේ ස්වභාවයට නැති දෙයක් වතුරට වැටුනහම මොකද වෙන්නේ? ඇලීම් ගැටීම් සිද්ධ වෙනවා. හැබැයි වතුරේ ස්වභාවයෙන්ම යුක්ත දෙයක් වැටුණා නම් ඒ වෙලාවේ වතුරට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, ඒකත් එක්කම මූ වෙලා යනවා. එහෙනම් ඔබ යම් තැනක ඇලෙනවා නම් ගැටෙනවා නම් පින්විතනි ඔබ ඒ ඉන්න පරිසරයට අනුවර්තනය වෙලා නැහැ. රහතන් වහන්සේගේ ස්වභාවය තමයි හොඳම විදිහ තමයි මේ වෙලාවේ තියෙන විදිහ. ඒක තමයි උන්වහන්සේගේ ස්වභාවය. ඒක නිසා උන්වහන්සේක බින්දු මාත්‍රයක් ඇලෙන්නෙත් නැහැ. එක බින්දු මාත්‍රයක් උන්වහන්සේ ගැටෙන්නෙත් නැහැ. උන්වහන්සේට එහෙම හෙන්න හේතුව තමයි පින්විතනි උන්වහන්සේට මේ ලෝකේ වටිනවා කියලා අල්ලන්න සාර වූ දෙයක් නැහැ. හැබැයි වටිනවා කියලා අල්ලගත්ත හැම කෙනෙක්ම මොහොතක් නෑර පෙළෙනවා. මොහොතක් නෑර පෙළෙනවා. මට ඕන ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඔබ කොච්චර පෙළෙනවද කියලා. ලෝකේ වටිනවා කියලා අල්ලගත්තාම යෝක වෙන්නේ. මේ ෆෝන් එක අර අයිනෙම තියලා තිබ්බොත් වැටෙන්න ඔන්න මෙන්න තියලා තිබ්බොත් ඕක වැටෙන්න වගේ යද්දි ඔබගේ අතේ ඉන්නේ නැද්ද මෙහෙම මොක අල්ලන්න? ඔබගේ ෆෝන් එක එහෙම තියලා තිබ්බොත් විශේෂයෙන් ඕක වැටෙන්න ඔන්න මෙන්න වෙලාවේදී ඔබගේ අත ඉබේ එන්නේ නැද්ද ඕක අල්ලන්න කියලා. අන්න බලන්න තියෙන්නේ පිළීමක් නිසා හටගන්න දේ. මෙතනින් කාක්කෙක් යනවා. කාක්කෙක් යන ගමන් කාක්ක වසුරු පිටක් දානවා ඔය මේස ගැට්ටට. වසුරු පිට එල්ලි තිබිලා වැටෙන්න යනවා. දැනුත් අත එනවද ඔබගේ? ඒක අල්ලන්න. වසුරු පිට එල්ලි තියෙද්දි ඔබ පෙළෙනවද? ඒත් නෑ. ඉතින් බලන්න තියෙන්නේ ඔබ මේ ජීවිතේ හරි සාරයි වටිනවා කියලා දේවල් අල්ලගත්තාම ඒ මොහොතක් නෑරේ හැම එකක් නිසා ඔය පෙළි ඉන්න හැටි. යම් දවසක ඔබට මේ සියලු දේ ප්‍රහීන වුණා නම් කිසිම දෙයක වටිනකමක් නැති කෙනෙක් බවට පත් වුණා නම් ඔබ එක බින්දු මාත්‍රයක්වත් පෙළෙයිද තව ජීවිතේ? එහෙනම් ඔබගේ දුක ඉවරයිනේ. ඉතින් මේ යථාර්ථය අවබෝධ කරගන්නකො. ඔබ මේ සතුට හොයන්න ඇවිල්ලා තියෙන වැරදි තැනකට නෙමෙයිද? සමහර සතුට හොයන්නේ තව මනසකින් නෙමෙයිද? තවත් මනසක් ඇසුරු කර සතුට හොයන්න හදනවා. ඒක නේද මේක අහද බලන්නේ. ඒක නේද මේ කොල්ල කෙල්ල යාළු වෙන්නේ. ඒක ප්‍රතිඵලය මොකද්ද? එක්ක මානසික වෛද්‍යවරු හම්බ වෙනවා. එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී පිරිස ගිහිල්ලා හම්බ වෙනවා. ඒක තමයි ප්‍රතිඵලය. අනේ මට මෙහෙම වුණා. සතුට හොයන්න ගියේ වැරදි තැනක. පිළිදෙන සතුට තියෙන්නේ Taman තුල. තව කෙනෙක්ගෙන් හෝ වස්තුවකින් හෝ සංසිද්ධියකින් සතුට හොයන්න බෑ. හේතුව පින්විතනි මේ ලෝකය අනිත්‍යයි. හේතුන්ගෙන් මේක හැදෙන්නේ. ඔබ කොච්චර කැමති වුණත් ඔබට ඕන දේ නෙමෙයි හැදෙන්නේ. හේතු ටික සකස් වෙලා ඒ හේතු ටික නිසායි ඵලය හැදෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හේතු ටික නිසායි ඵලය හැදෙන්නේ. ඔබගේ කැමැත්ත අකමැත්ත ඒකට අදාළ නැහැ. මේ ස්වභාවය ඔබ තේරුම් නොගන්න තාක්කල් පින්වතුනි ඔබ අනිත්‍ය දේ පටිච්ච කරන්න අபிසංකාර වඩනවා. ඒ අபிසංකාර වඩන හැම වෙලාවකම පින්වතුනි තවත් දෙයකට ඔබ පාර කපනවා. තවත් විනාශයකට ඔබ පාර කපා ගන්නවා.
මතක තියාගන්න જાතියක් හටගත්තේ දැන් ජරාවක් මරණයක් උරුමමයි. එහෙනම් ඔබ එක තැනකින් සුද්ධ වෙන්න කියලා තව තැනකට යනකොට පින්වතුනි අන්න ඒ තැනින් ඊළඟ විනාශේ පටන් ගන්නවා. ඉතින් මේ දේවල් හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන පින්වතුනි ඔබ උත්සාහ කරන්න මේ මනුස්ස ජීවිතේට හොඳ ලන්සුවක් දෙන්න. ඔබ බලන්න ඔබ බලු ගතියට දැදෙන්නේ, හරක් ගතියට දැදෙන්නේ, පෙරේත ගතියට දැදෙන්නේ කියලා. මම ඔබට කිව්වනේ ඔෆිසිය ඇතුලේ ඔබට තියෙන ගොඩක් දේවල් බලා ගන්න. ඔෆිස් එකක වෙන කටයුතු වලින් ඔබට හොඳට බලාගත්ත හැකි ඔබ කොහෙටද දැදෙන්නේ කියලා. ඒකයි මම කියන්නේ මේ වැසිකිලි හොදන කෙනාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වා තියෙන දේවල් මේ ඔක්කොම ගිහි පැවිදි හැම කෙනෙක්ගෙම අපරාධනිකම් අසුචි වලවල් පුරවනවා. වහ උත්සාහ කරන්න පිඟුතුනේ සෝතාපන්න ඵලයේ පිහිටන්න. මේක ඔබට හරියට අවබෝධ වුණොත් ඔබ මාසයක් වැටෙන්නේ නැතුව මාසයක් බණහන එක දිගට ඉඳගෙන. මාසයක් වැඩ කරලා ගන්න පඩියද වටින්නේ පිඟුතුනේ මෙතනින් එහාට බල්ලෙක් කෙනෙක් නවත්ත ගන්න එකද වටින්නේ? මෙතනින් එහාට පෙරේතෙක් කෙනෙක් නවත්ත ගන්න එකද වටින්නේ? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. මම ඒ කියන්නේ වැඩට එන්න එපා කියලා එහෙම නෙමෙයි. තේරුම් ගන්න හොඳට. ඔබ ප්‍රයොරිටි දීලා තියෙන්නේ මොනවටද කියලා ඔබ තේරුම් ගන්න. ඔබ අන්තිමට ප්‍රයොරිටි දීලා තියෙන්නේ වැරදි දේවල් වලට. හරි දෙයට ඔබ ප්‍රයොරිටි දීලා නැහැ. ඒවට ගුරුවරුකම් හම් වෙලා නැති වෙයි සමහර විට. නමුත් ඉතින් මම නම් කට ඇරියොත් එන්නේ මට කියන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි ඔබට. ඊට පස්සේ මේක අවබෝධ කරගත්ත අය නිරන්තරයෙන් ඇවිදilla අපිත් එක්ක බණ භාවනා කටයුතු කරනවා. ඔබ දන්නේ නැති වුණාට පිටුදෙනේ මේ රට පාලනය කරන ඇමතිවරු කීප දෙනෙකුත් සම්බන්ධ වෙනවා අපිත් එක්ක. මේ මොහොත මේ නගින්න විනාඩි 10කට කලින් එක ඇමතුමෙක් මාත් එක්ක කතා කළා. අනේ ඔබ වහන්සේ මට පැයක් මුණ ගැහෙන්න ඕනේ. මට ඔබ වහන්සේ ඉන්න තැන පොඩ්ඩක් කියන්න. අනේ මාව සතර පායෙන් නිදහස් කරගන්න. මේක තමයි පිටින් ස්වභාවය. හැබැයි ලෝකෙට අනබෙර ගහ ටීවී වල යන්නේ අපි. මං කියලා තියෙන කැලේට එන්න. ඔබතුමා විතරක් එන්න. ලෝකෙට කියන්න එපා මං ඉන්න තැන. හරිදයි. මේ රට පිංගුතුනි ඒකාලෝක වෙනවා. මේ ධර්මයේ ඒකාන්තයෙන් පැතිරෙනවා පිංගුතුනි. ඒක නවත්තන්න බෑ. මේ ධර්මයේ මහා වේගින් පැතිරි යනවා මේ ලෝකේ. අපි ඒකට සියලු කාරණා අපිත් සූදානම් වෙලා ඉන්නවා ඒකට කරුණු කාරණා සපයන්න. මහා යතිවරු, මහා නායක අනුනායක හාමුදුරුවරු උන්වහන්සේලාත් මහා සේවයක් කරනවා. අපිත් ඒකට ලොකු වැඩපිළිවෙලක් කරනවා පින්විතනි. ඉංග්‍රීසියෙන් සද්ධර්මයේ දේශනා කරන වැඩපිළිවෙලක් තියෙනවා දැන්. මුන්වහන්සේ ඉංග්‍රීසියෙන් සද්ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ සහ තවත් පිරිසක්. හින්දි භාෂාවෙන් දේශනා කරන්න වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. දෙමළ භාෂාවෙන් දේශනා කරන්න වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ජර්මන්, ෆ්‍රෙන්ච්, ඉටලි කියන භාෂා තුනෙන්ම සද්ධර්මයේ ලෝකෙට දෙන වැඩ පිළිවෙලක් කරගෙන යනවා අපි. මේ හැම දෙයකින්ම පිංගුතුනි මේ ලෝකෙට සද්ධර්ම දෙන වසර 2050 වෙනකොට මේ මුළු ලෝකෙම පිළිගත්ත දර්ශනය වෙන්නේ බෞද්ධ දර්ශනය. ඒක ඒකාන්තයි. හැබැයි නිවන් දර්ශනය. ශාසනය කියන්නේ නිවන. හොඳට මතක තියාගන්න. සිමෙන්ති ගල් නෙමෙයි ශාසනය කියන්නේ. ශාසනය කියන්නේ මාර්ගඵලයන්ගෙන් ලැබෙන නිවන. ඒ උදෙසා පිංගුතුනි කරුණ කටයුතු කරගෙන යන්න. එහෙමනම් පිංගුතුනි අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. සාමාන්‍ය මගේ ජීවිතේ කරපු අඩුම පැය ගානක තියෙන සද්ධර්ම දේශනාව මේක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඔබට තියෙන හේතුඵල අනුසකසින දේ. මොතව කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔබ අතන CD එකක් හම්බ වෙයි. අවශ්‍ය නම් අහන්න. අහනකොට තමන්ගේ දරුවෝ ටිකත් ලං කරගෙන ස්වාමි පුරුෂයා බිරිඳවත් ලං කරගෙන අහන්න. හොඳට මතක තියාගන්න. ඔබගේ ටයි එකවත් ඔබගේ සාරියවත් ඔබව බේරගන්න ඉන්නේ නැහැ. ඒ කිව්වේ ඔබගේ තියෙන තාන්න මාන්න එකක්වත් ඔබව බේරගන්න ඉන්නේ නැහැ. දැනගන්න මොන නම් මරුණට පස්සේ කෝල් එකක් දෙන්න. ඉන්න තැන කියලා එවන්න. නොකයි ස්වභාවය. හොඳයි පින්විතනි එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය කර්මයක් කරගත්ත වෙලාවේදී මේ පිනෙන් පෝෂණය වෙන පිනට සතුටු වෙන මේ පිරිසව සිහිපත් කළා එයාට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්න. විශේෂයෙන්ම පින්විතනි මෙන්න මේ දේවල් තරයෙන් හිතට අදිස්ථාන කරගන්න.
පිටුතුනි අපේ මේ ලංකාවේ තිබ්බ මහා දරුණු යුද්ධයක් ඔබට මතක ඇති. මේ දේවල් මිනිස්සුන්ට අමතක වෙලා තියෙන නිසා මම නැවත නැවත මතක් කරන්නේ. මොකද පිටුතුනි සමාධිගත වෙන්න උත්තරමයන්ට මේවා පේනවා. ඒ සමාධිගත වෙන්න උත්තරමිය පේනවා පිටුතුනි මේවා සුදුසු නැහැ කියලා කරන්නේ. ඒක නිසා ඔබ නිරන්තරයෙන් මේ දේවල් හොඳට සිහිපත් කරගන්න. මේ මහා දරුණු යුද්ධයක් තිබිච්ච කාලෙක මේ පරිලෝකයේ පිරිසක් ඉන්නවා පිටුතුනි අද මහා අභව්‍ය තැන්වල ඉන්න. මොකද මහා කේන්තියෙන් මැරලා ගිහලා සතුරා තමන්ගේ මිතුරාව මරලා දාද්දි ඒක දැක දැක මැරිච්ච පිරිස ඕනේ තරම් ඉන්නවා. ඒ දේවල් හොඳට තරයේ ඔළුවට ගන්න පිටුතුනි ඒ පිරිස අපි නිසා ඒ පිරිස මිනි මැරුවේ. ඔබට ඒව අමතක වෙන්න හොඳ නැහැ. අද මම හබරන කැලේට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්නේ බෝම්බයක් ඇහෙන්නේ නැතුව, වෙඩි කන්නේ නැතුව ඒ උත්තම පිරිසක් නිසා. මේ මිය පරලෝකයේ හැම කෙනාම පිටුතුනි අපි අවසාන කෙනා අන්තිමම අභව්‍ය තැන ඉන්න කෙනත් එතනින් මිදලා සුගත මුදිත වෙනකන් ඔබ පින්දීම නවත්තන්න එපා. අද ඒ අයගෙන් එන චෝදනාව තමයි අපි උඹලා නිසා මිනි මැරුවා. අද අපිව බේර ගන්න උඹලා එක පින් බින්දුවක් අපිට දෙන්නේ නැහැ කියලා. ඔක්කොම අමතක කරලා. යුද්ධ ඉවරලා අවුරුද්දක් යනකොට ඒකේ මතකයක්වත් නැහැ. හැම ඉවරලා මාසයක් විතර තිස්සේ ඕගාලා පින් දෙනවා. එහෙම කරන්න එපා පින්වතුනි. ආර්යව එහෙම කරන්නේ නැහැ. ඔබ සීහ හෙලියෝනේ. ඒ පිරිසව සිහිපත් කළා නිතර පින් දෙන්නේ අයට. ඒ අය වෙතනින් අත මිදිලා මේ නිර්වාණ ගාමිනී පටිපදාවට යොමු වෙන්න කියලා. මහා අපරාධයක් නැත්තම්. අපි ඒ අයට ණයයි පින්වතුනි. ඒක නිසා තමයි මම ත්‍රිවිධ හමුදාවටම කියලා තියෙන්නේ. ෆස්ට් ප්‍රයොරිටි එක ත්‍රිවිධ හමුදාවට මම දෙනවා කියලා. පෙරේදත් පොළොන්නරුවේ වැලිකන්දේ යුද හමුදා කඳුරේ ඒ ඔෆිසර්ස්ලා 1000කට එහා පැත්ත පිරිසකට ධර්ම දේශනාවක් කළා. ඒගොල්ලන්ට මම දෙනවා මගේ ජීවිතේ. මොකද හේතුව පින්වතුනි මං ඒ අයට ණයයි. ඔබත් ණයද කියලා බලන්න. මතක ඇතින ඔෆිස් එනකොට ඩෝංගාදී අම්මලා තාත්තලා අඬා වැළපෙන හැටි. ඒව අමතක කරන්න එපා. ඒ අයට පින් දෙන්න නිතරම. එයා වෙතනින් මුදව ගන්න. හොඳයි පින්වතුනි එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මියෝ පළමු කොටම පින්වතුනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ උතුම් පිරිස සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අපහිත ධෛර්යයෙන් යුක්තව නිවන් මඟ පසක් කර ගැනීම උදෙසා මාර්ගඵලයන් පූර්ණේ කර ගැනීම උදෙසා අදිස්ථානයෙන් කටයුතු කරන්නා වූ ඒ උතුම් පිරිසවත් සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි මේ ශාසනය ආරක්ෂා කරගෙන ඒ ශාසනයේ චිරජීවන උදෙසා කටයුතු කරගෙන යන්නා වූ මහානායක අනුනායක ඒ ස්වාමීන් පාදයන් වහන්සේලා මේ ලෝකත්‍රයේ වැඩ ඉන්නා වූ ඒ සීලුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ යම් ග්‍රහපල උපද්‍රව දෝසාන්දේකාර තිනවනම් යක්ෂ දෙට පිසාජ මලිවල කුම්බණ්ඩාදී වැඩෙන මිනි දෝසාන්දේකාර තිනවනම් ඇස්වා කටවා හෝවා ඕල් දෝසක සංකා දෝසාන්දේකාර තිනවනම් ඒ සීල දෝසාන්දේකාරයන් ගසා දුරී භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඇදලා එදා මාතලේ අල්වෙන් විහාරි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා ඒ ත්‍රිපිටකයේ තමන්ගේ පණ දෙවන කොටගෙන ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද ඔබගේ ආරාධනා පිළිගන්න මේ ස්ථානයට ආවා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපෙන් සංසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන් දෙදුනා වූ සීලම ඥාතිත මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවෝ සේවක සේවිකාවෝ ස්වාමි දරුවන් ස්වාමි දිනියන් මේ ස්ථානවල රැකී ආරක්ෂා කරගෙන ගියා වූ මේ සීලම දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ රට ආරක්ෂා කිරීමේ යෙදී සිටියා වූ මේ සීලම දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි දීදුල පතුල හරි මේ පිං විහිදී පැතිරී යාමෙන් එයට යම් අභව විස්ථානය කියනවනම් අස්මි දේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න
මේට කල්පනාවක් ඇතුළත තමන් විසින් අවේද අසාධාරණයට ලක් කරලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහලා තමන්ගේ විනාශ කරනවා කියලා හිතාගෙන තමන් කෙරෙහි ඇවිදින්න මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ පැමිණලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා පමුණුවමින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට බාධා පමුණුවමින් කටයුතු කරනවා යම් කිසි පිරිසක් ඒ සිළු දෙන අවස්ථේපත් කරගෙන විසින් රැස් කරගත් ආ වූ පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි බිහිඳුල පතුලරි නීතින් මිහිදී පැතිරියාමිනේ අය අභව ස්ථානෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවිතුන් අතර ඉන්නා පිරිස විශේෂයෙන්ම පින්වතුනි අද මේ ස්ථානයේ මේ කටයුතු කරගෙන යාම උදෙසා සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ ඒ පාටලී චම්පිකරණවක මහත්මයා නිහාර රූපසිංහ විද්‍යා අමරපාල ආදී මේ මහතුරුන් ඇතුළු මේ උදෙසා අපකප වෙලා කටයුතු කරා වූ ඒ සීලුම් දෙනා මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවන උදෙසා අපකප කළ කටයුතු කරන්නා වූ තමන් විසින් මේ සමාධියෙන් හරි අමු කරගන්නා වූ ධනෙන් කොටස පූජා කරමින් ධර්ම ප්‍රචාරය දෙන්නා වූ ඒ සීලුම් දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ගුරු ඥාතිත මිත්‍රාදීන් ස්වාමීන් දරුවන් ස්වාමීන් දිනන සේවක සේවිකාවන් ඒ වගේම පින්වතුනි මේ රට පාලනය කරන්නා වූ පිරිස් රට ආරක්ෂා කරන්නා වූ පිරිස් රට සංවර්ධනය කරන්නා වූ පිරිස් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ තේන පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුල පතුලරි නේපින් විහිදී පැතිරී යාමේ ඒ ආයතන අභව ස්ථානයේ ඉන්නවනම් ඒන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරන අද මේ ස්ථානයේ විදල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී අවුරස්මින් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා. එවනම් මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථානවල ගෙනහලා බැඳලා කළ සකස් කළා වූ යම් පිරිසක් ඉන්නවනම් ඊතිරු දෙනා වස්තීපත් කරන්න. ඒ වගේම තමන් විසින් මේ සමාධිය හරිය අපුරගත් උදාහරණයක් ඊය පෑදම් කරලා ඒ උදෙසා අපකප වෙලා කටයුතු කළා වූ සීලුම ජනී ජනයාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත් ආ වූ සීලුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය ගෙරෙත් විහිදුල පතුලරි නීතින් මිහිදී පැතිරී යාමින් ඒ යම් කිසි අභව ස්ථානයේ හිනවනම් එයින් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනා. ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්දගේ පුතුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙත් ආශිර්වාදය ලබා ගැනීම උදෙසා සියලුම දෙනා වන්දනා කරගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සාදු සාදු සාදු.